මෙම දම් දෙසුම් පෙළ නිදහස් මනසකින් යුතුව නුවණ මෙහෙයවමින් මනාව ශ්‍රවණය කරන්න. වචන පදවල නොපැටලී එයින් ගම්‍ය වන අදහස වටහා ගැනීමටම උත්සාහ කරන්න. සත්‍ය අවබෝධය පිණිසම උපනිශ්‍රය කරගන්න. සෑම සියලු දෙනාටම නිවනින් නිවීම පිණිසම මේ දම් දෙසුම් පෙළ උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි. සත්තුප්ප සත්ත චරණං සරණං ජනානං බ්‍රහ්මාදි මූලි මනිරං සිසමාව හන්තං පංකේරුවාහ මුදුකෝ මලචාරුවන්නං වන්දාමි චක්කවරලක් කනමාදදානං වන්දාමි චක්කවරලක් කනමාදදානං වන්දාමි චක්කවරලක් කනමාදදානං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි පින්වත්නි, හැමෝම සාදුකාරයක් පවත්වන්නකෝ. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලාගේ අවසරයි. හොඳයි, මම ආරම්භයක් විදිහට මේ දේශනාවට වඩා මන්ට කතා කරන්න කැමති මාඩුනේ. අපි එහෙම කතා කරන්නේ ඒකට කම එකකුත් නැහැ නේ. හරි, මට මාමල් ඇන්දලා කියන්නකෝ මේ දානයක් දුන්නේ ඇයි කියලා. සෑහෙන පිටසක එකතු වෙලා ආවිල්ලා මේ ආරණ්‍යයකට විහාරයකට නැත්තම් ස්වාමීන් වහන්සේලා දන් දෙන්නේ ඇයි? මොකද බලාපොරොත්තු? මොකද? නිවන තමයිනේ. මම කියන එක වැරද්දක් නැහැ. කියන්නේ නිවන බලාපොරොත්තුෙන් තමයි දන් දෙන්නේ. ඒක හරියට හරි. හැබැයි මම අනිත් පැත්තට මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ඒ බලාපොරොත්තු වෙන දේ ගැන දන්නවද හරියට කියලා? මොකද ඒ උත්තරේ? යන්තරවට දන්නවා. හරි. එහෙනම් ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ තමන් යන්නේ කොහෙටද කියලා යන්තම් හො දන්නවනම් හරි. හරි. පියද මම මේ ඊටම සලතරකින් කියන පොඩි කාරණා කියවත් තේරුම් ගන්න. අපි එකක් බලන්න ඕනේ මෙහෙමයි. අපි මොන හරි දෙයක් කරන්නේ ඒකේ කෙලවර මොකද්ද කියන එක අනුමානයෙන් හෝ දැනගෙන නම් ප්‍රශ්නයක් නැහැ. මොකද එතකොට දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහුවාම බයනද උත්තර දෙන්න හැකි අපි දන්නව පොඩ්ඩක් හරි කියලා. නේ? හැබැයි බැලලා උත්තරය ආවනම් අනේ මන් දහඳුනේ කියන හින්දා දෙනවා කියලා. ඒතර එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි කියන්නේ හොයලා බලලා නැහැ මොකද්ද මේ කතාව කියන්නේ නේ. දාණය කියන එක මිනිස්සු එක එක ආකාර වලට දෙනවා. එකක් තමයි පොඩි කාලේ ධම්ම පන්සල් වලට අම්මලා තාත්තලා එක්කන් ගිහිල්ලා තියෙන හින්දා ඒ තියෙන අර අපි කියන්නේ ආభాසය නැත්තම් අර තියෙන ඒ තියෙන පුරුද්ද නිසා මිනිස්සු පන්සල් වලට දන් දෙනවා. සමහර කට්ටිය මේ දන් දෙන හින්දා මිනිස්සුන්ගේ ආකර්ෂණය ලැබෙනවනේ. ඒ කියන්නේ මේගොල්ලෝ දන් දෙන මිනිස්සු, මේගොල්ලෝ හරි හොඳ මිනිස්සු කියලා අහගන්න ඒ ලේබල් එක අහගන්නත් මිනිස්සු දන් දෙනවා. සමහර කට්ටියට නොදී බැරි කමට දෙනවා. කියන්නේ දැන් මේක බාරගත්ත දාන්න නොදී බෑනේ. ඒ හින්දා දෙනවා. ඊටාම කලාතුරකින් පිරිසක් ස්වාමීන් වහන්සේලාගේ තියෙන ගතිගුණ වලට නැත්නම් ස්වාමීන් වහන්සේලාගේ තියෙන මේ හැදියාවට, ඒ සිල්වත්කමට පැහැදිලා දන් දෙනවා. ඊටාම කලාතුරකින් පිරිසක් ධර්මයේ තියෙන ආශ්චර්යය දැකලා, ධර්මයේ තියෙන හවුහරණ දැකලා ඒ නිසා දන් දෙනවා. ඊටාම කලාතුරකින් පිරිසක් ධර්මාවබෝධය කරපු නිසා දන් දෙනවා. හරිද? ඉතින් මේකයි වැඩි. අපි බලන්න ඕනේ අපි ඔය කොහෙද ඉන්නේ කියන එක. ඒකෙදී මම කාරණාව මතක් කරේ මේකයි. කොහොමද පින්වත්නි දැන් දන් නොදෙන මනුස්සයට සාපේක්ෂව මොනවා හරි දෙයක් දෙන්න ඕනේ කියලා හිතනවනම් දෙනව නෙමෙයි මං කියන්නේ හිතනවනම්. يعني මගේ අතේ මොනවද නෑ දෙන්න. හැබැයි මට හිතනවා මෙයාට මොනවද දුන්නා හොඳයි කියලා. ඒකත් සෑහෙන උත්කෘෂ්ඨ මට්ටමේ පිනක්. වගකීම් කාර්යබහුලත්වය තරඟකාරීත්වය වැඩි නම් ජීවිතේක එතන තියෙන්නේ සැහැල්ලුවක්ද බරක්ද? බරක් නේ. එතකොට ස්වභාවිකවම සතුටෙන් ඉන්න නම් අපිට තියෙනවා යම් කිසි අදහසක් සැහැල්ලු බව ලැබෙන්න ඕනේ කියන එක. පැහැදිලිද? සැහැල්ලු බව ලැබෙන්න තමයි අපි කරන සියලු දේවල් කරන්නේ. එහෙනම් මම සරලව ඇහුවොත් අපි හිතමු මස් මරන වැද්දෙක් ඉන්නවා කියලා. මම ඒ මනුස්සයගෙන් ඇහුවොත් එහෙම මේ ඔබ මස් මරන්නේ ඇයි? ඔබ සතු මරන්නේ ඇයි කියලා එයාත් දෙන උත්තරේ මොකද්ද? අන්න ජීවත් වෙනවට වඩා සතුටින් ඉන්න කියන එක. හරිද? අපි එක එක විස්තර කියනවා තමයි. හොඳේ. අපි කියනවා මේ රස්සාව ගන්නයි මේ වැඩ කරන්නේ, විභාගේ පාස් වෙන්නයි කරන්නේ කියලා කියනවා තමයි. හැබැයි අන්තිමට කතා කරන් අහම මොකද්ද කියලා වල? සතුටින් ඉන්න. හරිද? දැන් මේකයි කතාව.
මේ ලෝකේ සියලුම සත්වයන්ගේ අභිප්‍රාය වෙන්නේ සතුටින් ඉන්න එකනේ. මං අහන්නේ මිනිස්සුන්ගේ බල්ලන්ගේ සතුට සෙවීමේ වෙනස කොහෙද තියෙන්නේ? නැසම් මිනිස්සුන්ගේ සත්තුන්ගේ සතුට සෙවීමේ වෙනස කොහෙද තියෙන්නේ? ඈ වෙනසක් නැහැ? එහෙමයි මනසේ වෙනස කොහොමද තියෙන්නේ? මනුෂ්‍යයා නම් නිවන් අවබෝධයේ පිණිස අධික්‍රියාව කෙරෙහි පැහැදිලා. එහෙමයි. තිසංගත සත්‍යයට එහෙම අවබෝධයක් මොකුත් නැහැ. නෑ. හිතන්න පුළුවන්. හිතන්න පුළුවන් කමනේ. මම මෙහෙමයක් අහන්නද? මිනිස්සු හිතන එක පාවිච්චි කරලා තියෙන යහපත් දේවල්ද වඩා නැත්නම් අයහපත් දේවල්ද? ඒතර වඩා ශ්‍රේෂ්ඨ මිනිස්සු තිරසන්නද? එහෙම බැලුවා. එහෙම නෙමෙයි. හරි වැඩි. මම ඒක කිව්ව මොකද නෙවෙයි. නිකන් හිතලා බලන්න මේක. අපි මම ඒකයි අර මම ප්‍රශංසා කළේ මේ කෙනෙක්ට දානයක් දෙන්න අතේ මොනවද නැති වුණත්. එයාට හිතක් හරි එනවනම් දන් දෙන්න ඕනේ කියලා. ඒක වටිනවා කියලා කිව්වම මේ හින්දා. ඒ තමයි ස්වභාවිකවම මිනිස්සුන්ගේ හිත බලන්න. මම ඊටම සලකනවා කියනනම් අපි කොහෙදි හරි අපි හැමතිස්සෙම කැමති වෙන්නේ අපිට වැඩියෙන් දේවල් ලැබෙනවටද නැත්නම් අපේ දේවල් කාට හරි දෙන්න පුළුවන් කමක් එනවටද? ලැබෙනවටයි කැමතිනේ. ලැබෙනවා කියන්නේ මොකද්ද? ගොඩ ගැසීමේ පරමාර්ථය තමයි අපිට තියෙන්නේ. ඒ නිසා නෙමෙයිද බලන්න අපි මොන දේ කළත් අපි මොන දේ හිතුවත් අපි හැමසෙම බලනවා මට මේකෙන් කොච්චර ලැබෙනවද කියන එක. නැද්ද? තේරෙනවනේ? ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද කොහොමද මිනිස්සුගේ ස්වභාවික උත්තේජනයේ තියෙන්නේ වැඩිපුර දෙයක් ලැබෙනවා නම් ඒකට යෑම. හැබැයි මම කියන්නේ මේකයි. අපේ බලාපොරොත්තු තියෙන්නේ වැඩිපුර දේ ලැබෙන නිසා දෙන එක නම් ඒක මග නෙමෙයි. එතන තියෙන ලෝභකම. බෑ ඒ කියන්නේ අපි මොකද්ද ඔය කරලා තියෙන්නේ? මෙතනට දුන්නොත් වැඩිපුර පොලියක් අපිට ලැබෙනවනේ. ඒ හින්දා ඔය මොකද්ද කරලා තියෙන්නේ? account එක කරලා තියෙන්නේ දැන්. ගණනුවක් කරලා තියෙන්නේ. බෑ ඒක හරියන්නේ නැහැ කියන්නේ මම උදාහරණ ගෙනාවේ. මට මේකේ පොඩි කාරණාවක් මෙහෙම පෙන්න ගන්න ඕනේ. තිරිසනුන්ගේයි මනුස්සයන්ගේ හිතවල ලොකු වෙනසක් නැහැ අතර. අර මාම කිව්වා වගේ හිතන්න පුළුවන් හැකියාව තියෙන හින්දායි තිරිසනුන් සහ මනුස්සය වෙනස් වෙන්නේ. තිරිසනුන්ගේ ස්වභාවය තමයි ඒගොල්ලන්ට ලැබිච්ච ස්වභාවික මනසින් ඒගොල්ලෝ කරන්නේ අනිත් එකාගේ දේ බෙල්ල කඩලා හරි කම නැහැ තමන්ගේ කරගන්න එක. ඒ වගේම ඒගොල්ලන්ට තරහ ගියොත් මෙයා සතෙක්ද මෙයා මට වඩා වැඩි හිටිද මෙයා මට වඩා බාලද බලන්නේ නැහැ. ඒක සරෙන් බෙල්ල කපලා හරි ඒ තරහ නිවා ගන්නවා. බලු පොර දැකලා තින්නේ. ඉවරයක් නැහැ නේ. ඒ වගේ සිද්ධියක්. හරිද? මිනිස්සුන්ගේ සාමාන්‍ය ලෝකයේ තුල හැසිරීමත් ඔහොම තමයි. මිනිස්සු කරන්නේ මිනිස්සුන්ගේ වටිනාකම කියන්නේ මේකයි. වටිනාකම කියන්නේ මෝඩ වටිනාකම කියන්නේ මේකයි. හොඳට ප්ලෑන් කරලා කරන අනිත් මනුස්සයවත් නොතේර මට්ටමවල. අන්න හරි. ඒ කියන්නේ මූණට මූණවත් නෙවෙයි. හරිද? ඒක හරියට බදා ගන්න ගමන් පිහින් අයින වගේ සිද්ධියක් මේ එන්නේ. හරිද? ඔය විදිහේ ගතියක් නම් අපේ තුල තියෙන්නේ කරුණා කළා පින්වන්දි සූදානම් වෙන්න අතපැන් වඩලවත් පැන්වක් කරලවත් ගොඩ දාන්න බෑ. ඒ කියන්නේ අවම අපිට කරන්න වෙන්නේ රියන් හතරක් පොළොව යට වල්ලන එක විතරයි අපිට මට්ටමින්. පිනක්වත් අනුමෝදන් කරගන්න වෙන්නේ නැහැ. මොකද හිතේ තියෙන ස්වභාවික ගතියම තියෙන්නේ තිරිසන් කුලයට යන්නමයි. ඉතින් නතර ගන්න විදිහක් නැහැ. පැහැදිලි? ඒ හින්දායි බුදු පියාණන් වහන්සේලා වගේම මේ ලෝකේ පහළ වෙච්ච සත්පුරුෂයෝ. ඒ කියන්නේ අපිට වඩා නුවණැත්තෝ කියන්නේ අයහපතෙන් අයින් වෙන්න කියලා. යහපතට යන්න කියලා. මට මේක කියන්නකෝ. ඕගලන්ට කවුරුත් කියන්න ඕනද හුස්ම ටික ගන්න කියලා? ඇයි කියන්න ඕනේ නැත්තේ? ගත්තේ නැත්තම් මැරෙනවා මම කියන්නේ දැන්. ගත්තේ නැත්තම් මැරෙන හින්දාද ගන්නෙ? අන්න හරි ඉබේ සිද්ධ වෙනවා. ඔය මාම කියපු එක පොඩ්ඩක් හිතුවොත් එන එක. ඒ කියන්නේ ගත්තේ නැත්තම් මැරෙන හින්දායි හඳුනගන්නේ. එහෙම එකක් නෑ අපේ ජීවිතේ. පැහැදිලිද? අපිට ඉබේ සිද්ධ වෙනවා කියනවා වගේ. මම අහන්නේ මේකයි. පන්සලකට එනවා කියන එක දානයක් දෙනවා කියන එක ඉබේ සිද්ධ වෙනවද කරන්න වෙලාද? හිතවදා කරන්න වෙලා නේද? ඒකේ මොකද්ද තේරුම? අපි දානේ උපරිමේ ඉන්න කට්ටියද නැත්තම් තාම දන් දෙන්න බඩ ගන්න කට්ටියද? බඩ ගන්න කට්ටිය. හැබැයි කවදා හරි ළමෙක් බඩ ගෑවොත් තමයි නැගිටින්නේ. ඒ කතාවේ දෙකකුත් නැහැ. හැබැයි හැමදාම බඩ ගා හිටියොත් එහෙම නැගිටින්න තියෙන වීරියත් ඉවරයි. පැහැදිලි මං කියන්නේ. එතකොට දානයක් දෙන එකෙන් හැමදාම වෙන්න ඕනේ මොකද්ද? දැන් මම ඊටම සලකනවා කියනවා. දැන් මම ඇහුවොත් මාමලගෙන් මේ ජීවිත කාලේ කොච්චර ආරාම වලට දන් දීලා තියෙනවද කියලා. ඉලක්කමකින් ලියන්න පුළුවන් වෙන්නේ මතක නැහැ. පුළුවන්. මෙහෙමයි දැන් හුඟක් දන් දීලා තියෙනවා හඳුනේ මතක නැහැ කියයි. එහෙම නෙමෙයි මං කියන්නේ. හොඳට මතකයක් තියෙනවා නම් ලියන්න පුළුවන් නේ. මං ඇහුවොත් එimhe හුස්ම කොච්චර දන් තියෙනවද කියලා. කියන්න බෑ. ඒ කියන්නේ මොකද එච්චරට ඒක ජීවිතේලා නේද? හොඳට බලන්න හරිද? දානය, සීලය, භාවනාව, හික්මීම, සංවරකම, හැදියාව, මනුස්සකම කියන ඒවා අපිට ගණන් වලින් මතකයි නම් හරියන වැඩක් නෙමෙයි. දැන් අපේ පොත්වල තියෙන එහෙමනේ මම මෙච්චර දාන දීලා තියෙනවා කියලා අපි කියන්නේ. ඒක මහා ලොකු මේ ජයග්‍රහණයක් කියලා මං හිතන්නේ නැහැ. මොකද ඒක සාමාන්‍ය මිනිහෙට්ටත් බලෙන් කියප මේ කරපන් කිව්වම කරන එකක් ඕක. හුස්ම ගන්නවා වගේ මට්ටමට කෙනෙක් ජීවිතේට දහම ගෙනාවොත් ඒක නට අලුතෙන් දඟන්න දෙයක් නැහැ. ඇයි ඒ? හැමදෙස්සෙම දානේ දෙන මට්ටමේම ඉන්නවා. සිල් ටික රැකෙන මට්ටමේම ඉන්නවා. තේරෙනවද? හිත පිරිසිදු කරන මට්ටමේම ඉන්නවා.
එයාට ආයි වඩන්න ඕනේ කියලා 아무තෙන් අර අපි කියන්නේ මෙහෙම දත්මිටි කාගෙන කරන්න දෙයක් නැහැ. පැහැදිලි. අද අපිට දත්මිටි කාගෙන කරන්න වෙලා තින්නේ ඇයි? අපිට මේක පරිබාහිර නිසා. මම උදාහරණයක් කියන්නම්. ඔය ඇඳන් ඉන්න ඇඳුම කොච්චර ඇඳන් ඉන්න පුළුවන්ද? පැය කීයක් විතරද? පැය 12යි. හරිද? පැය 12යි නේ. මං කියන්නේ අපේ තියෙන මේ හැම කොච්චරලා පුරවන් ඉන්න පුළුවන්ද? ෂර්ට් එක ගැලවුවම තියෙන හංකඩය. ඔය හංකඩේ කොච්චරකල් පුරවන් ඉන්න පුළුවන්ද අපිට? හංකඩේ කොච්චරකල් පුරවන් ඉන්න පුළුවන්ද? මැරෙන්නකම් පුළුවන් නේ. ඒකෙන් අපිට කිසිම හානියක් නැහැ නේද? ඇඳුම් තියෙන්නේ පරිබාහිරව. හැම තියෙන්නේ අපේම වෙලා. පැහැදිලිද? එකක් තේරුම් ගන්න අපිට ජීවිතේ යම් දෙයක් පරිබාහිර වෙන තාක්, ඒ කියන්නේ බාහිර වෙන තාක් අපිට යම් වෙලාවක් එනවා ඒක ගලවලා අයින් කරන්න හිතෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන වටිනම ලස්සනම කියන්නේ අපි කියන්නේ සුපිරිම ඇඳුම තමන් ගාව තිබ්බත් අර කියනවා වගේ පැය 12ක් පැය 24ක් උපරිමෙදී. පැහැදිලි. හැබැයි ඒක ගලවන්න වෙනවමයි. හැබැයි මේ හංකඩේ කියන ඇඳුම මම කියන එක අදහස ගන්න ඕනේ. හංකඩේ කියලා ඇඳුම් නැහැ. හරිද? මේ හැම කියන ඇඳුම අපේ ජීවිතේ බලෙන්වත් අපි ගලවන්නේ නැහැ. මම මෙහෙමයි මේ කාරණාවේදී ගේන්න හදන තැන. යම් දෙයක් බලෙන්වත් ගලවන්න හිතෙන්නේ නැත්තේ ඇයි? ඒකට කැමැත්ත වැඩි නිසාද අඩු නිසාද? තේරෙනවද මම කියන්නේ? අන්න හරි. ඉතින් අන්න ඒ වගේ මට්ටමට අපේ ජීවිතේ දහම ගෙනාවොත් ඒ කියන්නේ දහම කියලා අමුතුවෙන් හිතන්න එපා මේ පන්සිල් පද කියන පාලි පාඨද නැත්නම් මේ සූත්‍රවල තියෙන පාලි පද කියන එක නෙමෙයි මම මේ කියන්නේ දහම කියලා හොඳේ. දහම කියන එකට තමයි කියන්නේ මේ ධර්මතාවය. ඔකට තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ තියරි කියලා කියන්නේ. පැහැදිලි. මදටියට එකකුයි තව මදටියට එක එකතු කරාම දෙකක් වෙනවා කියලා කටපාඩම් කරලා වැඩක් නැහැ. පැහැදිලි. එතන අවබෝධයක් එන්න ඕනේ. එක ධන එක සමානයි දෙක බවට අවබෝධයක් එන්න ඕනේ. මතකයක් නෙමෙයි හොඳේ. මතකෙන් ගණන් හදන්න බෑලා තේරෙනවද? එහෙම හදන්න ගියොත් එහෙම කවදාවත් මිනිහට ගණන් හදලා ඉවර කරන්න වෙන්නේ නැහැ. කටපාඩම්මයි කරන්න වෙන්නේ. පැහැදිලි? මෙතන හොඳට තේරුම් ගන්න කාරණාව. මම මේ කියන්න ගියපු කාරණාවේ සිද්ධිය මේකයි. යම්කිසි කෙනෙක්ට මනුස්ස ගුණධර්ම ටික නැත්තම් හොඳ මිනිසෙක් වෙන්නේ කොහොමද කියන සිද්ධිය මනසට කාවැදිලා තියෙනවනම් ඒ කෙනාට කවුරුත් කියන්න ඕනේ නැහැ. ඌ මෙහෙම හික්මිලා ඉඳපන් කියලා. එනේ අණකිරීමක් ඕනේ නැහැ. පැහැදිලි? මම ඕක කියන්න හිතුව මේකයි. දැන් අර මම මුලින්ම ඇහුවාම දන් දුන්නේ ඇයි කියන එකට ලස්සන උත්තරයක් ආවා. ඒක හාමුදුරනේ නිවන් දකින්නයි එහෙම කරන්න කියලා. හරිද? ඒ ගැන ආයි කිසි අරකයක් නැහැ. ඒක තමයි හැමෝගෙම අදහස. ඔය නිවන් දකින්නවා කියලා කෙනෙක් නිකන් හීනෙන් හරි හිතලා තිනවනම් අපේ ජීවිතේ දානේ සීලයේ භාවනාව කියන එක හුස්ම වගේ වෙන්න වෙනවා. එහෙම නැත්තම් හරියන්නේ නැහැ. මොකද දන්නවද හේතුව? සත්‍ය හොයාගන්න මම අර මේ මාමා කියපුවා මුලින්ම ඇහුවේ දැන් ඔය නිවන කියන එක අපි දැනගෙනද කරන්න කියලා. මම ඇහුනේ දැන් නිවන කියන එක පැතුරට ගමන් නැහැ. ඔක දන්නවද කියලා මම ඇහුවොත් මොකද උත්තරේ කියලා. හොඳට මේක තේරුම් ගන්න. අපිට නිවන කියන එක ලැබෙන්නේ මේ දවසේ මේ වෙලාවේ මේ කෙනාගෙන් කියලා අපි දන්නවනම් හරිද? ඊළඟ දවසේ මේ වෙලාවට මේ නැකතෙන් මේ කෙනා මට කියනවා කියලා අපි දන්නවනම් අපිට බය වෙන්න දෙයක් නැහැ. ඊට කලින් තප්පරේ දක්වා මොන කුඩු කේඩු වැඩේ කළත් ඊළඟ මොහොතේ අපි හික්මෙන්න දන්නවනේ. ඇයි ඉතින් ඊළඟ මොහොතේ බණහන්න වෙනවනේ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? ධර්මයේ වගේ තැනක තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපිට එහෙම කලින් අංශු මාත්‍රිය දශමයක්වත් අදහසක් නැහැ. අදහසක් එන්න බෑ. පැහැදිලිද? එහෙනම් යමක් සම්බන්ධ කලින් අපිට අදහසක් නැත්තම් අපිට මොකද කරන්න වෙන්නේ? හැම මොහොතෙම උත්සාහය තියෙන්න වෙනවා. හැමතිස්සෙම වීරිය තියෙන්න වෙනවා. ඒ කියන දේ අහ ගැනීමට හොඳට කන්දක යොමු කරලා තියාගන්න හැකියාව තියෙන්න වෙනවා. මම අහන්නේ මේකයි. හරිද? වැඩ රාජකාරී වැඩි නම්, කාර්යබහුල වැඩි නම්, ඡන්ද කලබල නම් හරිද? මේ කාලේ හැටියට හරිද? කියන දෙයක්වත් අහන්න වෙලා තියෙනවද? වෙලාවක් නැහැ. පැහැදිලි? එහෙම වෙලාවක් නැත්තේ මොකද අපිට ඒ සත්‍ය අහගන්නවට වඩා අපි දන්න බොරු අහගන්නකින් අපේ කන පින වෙනවා. පැහැදිලි? මං කිව්ව එකේ පොඩි වැරද්දකුත් තියෙනවා. අපි දන්නවනම් අපි අහන්නේ බොරු කියලා අපි අහනවද? අපි දන්න දේ තමයි අහන්නේ ඔක. පැහැදිලි? ඉතින් අපි අහන්නේ බොරුවක් කියලා හරි දැනගන්න නම් යම් දවසක සත්‍ය කියන එක අහුවෙන්න ඕනේ. ඒක අහු නොවන තාක් කවදාවත් අපි ඇහුවේ බොරු කියලාවත් අපි දන්නේ නැහැ. මං අහන්නම් මෙහෙම ප්‍රශ්නයක්. මට මේක කියන්න හිතලා අපි පාර යනකොට අපි ඇක්සිඩන්ට් වෙනවා. මම කියන එක හිතන්න ඇක්සිඩන්ට් වෙනවා. අත් දෙක මෙතනින්ම කපලා යනවා. අත් දෙක මෙතනින් කපලා යනවා. දැන් මට පේනවනේ එහෙම. කියන්නේ අත් දෙක ඔන්නෝ කපලා ගිහලා තියෙන්නේ. දැන් ලේ නිකන් විදිනවා ඔහම. හරිද? මං අහන්නේ මේකයි. මේ අත් දෙකෙන් යන ලේ ටික ඉවර වුණාම මැරෙන එකද භයානක? නැත්තම් අපි දන්නේම නැතුව කෙනෙක් ඇවිල්ලා පොඩි බ්ලේඩ් තලයකින් අපේ මෙන්න මේ බෙල්ල පිටිපස්සේ යන්තම් ඉරක් ඇදලා යනවා.
ඒකෙන් ලේ ගිහිලා මැරෙන එකද වඩා භයානක? දෙකම එකයි? මං කිව්වේ සිද්ධි දෙකමයි. මං කිව්වේ මේ අත් දෙක කැපුණාම ලැබෙන වේදනාවද වඩා භයානක. නැත්තම් මෙතනින් යන්තම් බ්ලේඩ් තලින් පොඩි පාරක් ඇදලා යනවා. මොකද? මැරෙන එක නම් කොහොමද වෙනව? හැබැයි ඒකෙත් මෙහෙමයි. මැරෙන එකෙත් කාලේ දිගයි ඈ. බ්ලේඩින් එක. මොකද ඉස්සලා කිව්වේ? මොකද්ද ඕගලන්ට වඩා භයානක කියලා හිතෙන්නේ උතර? අත් දෙක වුණ එක නේ. හැමෝම කියන්නේ ඒක තමයි. අන්නත්. ඒවා දෙය හොඳට තේරුම් ගන්න අපිට පේන මට්ටමක දුකක් තියෙනවා නම් කවුරුත් කියනකම් ඉන්නේ අපි ඔකෙන් බේරෙන්න. අපි මේකට සිලිම් බෑග් කොතරලි කමන්නේ නැහැ. තප්පරයක් හරි ජීවත් වෙනකොට අපි දන්නවා මෙතනින් ලේ යන බව. එතන වඩා භයානක මොකද්ද? පේන ලේ යාමද නොපෙනෙන ලේ යාමද? මේ මිනිස්සයා මැරෙනකොටවත් දන්නේ නැහැ මැරෙන්නේ මොකෙන්ද කියලා අන්තිමට. තේරෙනවද? හරි. මම කිව්වේ සත්‍ය කියන්නේ ඔන්න වගේ එකක්. සත්‍ය කියන්නේ පේන මානෙ දින ගන්න නෙවෙයි. මොකද අපි පේන මානේ, අපේ ඇහෙන මානේ, අපිට දැනෙන මානේ, අපිට හිතන මානේ තියෙන සත්‍ය නම් ඇත්තම බුදු පියාණන් වහන්සේ නමක් ලෝකෙට එන්න ඕනේ නැහැ. ඇත්තම වැඩක් නැහැ නේ මොකද ඉතින් අපිට පේන මානේ සත්‍ය තියෙනවා නම් ප්‍රශ්න නැහැ බුදු කෙනෙක් එන්න ඕනේ නැහැ. අපි හැමෝම සත්‍ය තුලමයි ඉන්නේ. බුදුහාමුදුරු නමක්ගේ වටිනාකම මොකටද මෙච්චර ලෝකයට තේරෙන්නේ? අනුමානට හරි අපි දන්නවා බුදුහාමුදුරු ඇවිල්ලා කිව්ව දේ අපිට තාම අල්ලගන්න බෑ කියන එක. අන්න ඒ චින්තන නිසා තමයි ශාසනය කෙරෙහි මිනිසුන්ගේ හිත පහදින්නේ. පැහැදිලිද? ඒ නිසා තමයි බුදුහාමුදුරන්ගේ ආශ්චර්යයට සියලු දෙනාගේම හිත නැමෙන්නේ. ඒ හින්දා තමයි දැන් මාවල් නැන්දලා අපි වඳුරන්නේ නැහැ නේද? හරිද? හැබැයි සමස්ත සංඝයා කෙරෙහි හිත පැහැදිලා තියෙන හින්දා තමයි කිසිම ભેද බින්නයක් තොරව ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවනම් උන්ටතර කියලා දන් දෙන්නේ. ඒක ඊටාම ප්‍රශංසනීය කාරණාවක්. ඒකෙන් නැගෙන සතුට සහ සොම්නස කියන එක වචන වලට ගන්නත් බැරි තරම්. හැබැයි මම කියන්නේ හැමදාම මේකයි. මේවානේ හොඳට එකක් තේරුම් ගන්න. දන් දෙන්න ලැබෙන්නේ, බණහඬ ලැබෙන්නේ, සිල් රකින්න ලැබෙන්නේ, පන්සලක්, ආරාමයක් ආශ්‍රය කරන්න ලැබෙන්නේ මේ සසරේ හැමදාම නෙමෙයි. ඔන්න ඔයයි ප්‍රශ්නේ. හැබැයි මම මෙහෙම කිව්වට හැමෝටම මේක විශ්වාස කරන්නත් බැරිත් වෙයි. මොකද ඉතින් සසරක් කියලා අපි එහෙම දැකලා නැණේ හාඳුනේ ඉන්නේ. හරි. හැබැයි ඉතින් බුදුහාඳුරගේ හැරි කමන්නේ ශ්‍රද්ධාවත් තියලා තේරුම් ගන්නකො. බුදුහාඳුරෝ ලස්සන තැනකදී මතක් කරනවා ඔය නර්මදා ගංගාව මතක් කරලා බුදුවරු කොච්චර මේ ලෝකේ පහළ වුණාද කිව්වහම ඔය වැලි මේ නර්මදා නදියේ තියෙන වැලි කැට ගන්නට වඩා මේ ලෝකේ බුදුවරු ඉඳලා තිනවා කියන එක. ඔක කෝටි ප්‍රකෝටි නෙමෙයි හිතා ගන්න බැරි ගාණක් ඔය කියන්නේ. හැබැයි අපේ ජීවිතේ අපි ටිකක් හිතුවත් අපිට තේරෙන්නේ නැහැ එහෙම කාලයක් මේ ලෝකේ තිබ්බා කියලා. ඒ මට්ටමට අපිට අමතකයි. තේරෙනවද? ටිකක් මෙන්න කාරණාවට පෙන්න ගන්න ඕන තැන සල්ලි තියෙන අම්මා තාත්තා කෙනෙක්ට ඉපදිච්ච දරුවන්ට මානවට හිතන්නේ මොකද්ද? සල්ලි වල වටිනාකමක් පොඩි උන්ට තියනවද නැතුවද? තියෙනව? ගාණක් නැහැ. රොකට් අරින්නෙත් ඒකෙන්. හරිද? කොළ කඩලා අලවන්නෙත් ඒකෙන්. හරිද? කොළ ගුලි කරලා ගහගන්නෙත් ඕකෙන්. සල්ලි වලින්. ඒ මෝඩයට තේරුමක් නැහැ මේ තියෙන සල්ලි කියන එක. කවද්ද සල්ලි වල වටිනාකම තේරෙන්නේ? ඒ කියන්නේ මොකද? දුප්පත් උනාවනේ. දුප්පත් උනාවනේ. අනර්වියන්. අපි හිඟන්නෝ කියලා තේරෙනවා නම් යන්තම් හරි. අපිට කවුරුත් කියනකම් ඉන්න ඕනේ නැහැ දාණි දෙන්න ඕනේ කියන එක. අපි හුඟක් පොහසත් කියලා හිතන් ඉන්නේ තමයි කවුරු හරි කියනකම් බලන් ඉන්නේ සිල් ටික රකින්න. භාවනා කරන්න. දන් දෙන්න. හරිද? හැබැයි අපිට චුට්ටක් පොඩි අනුමාන ඥානයක් තියෙනවා නම් අපි මේ ලෝකෙ හිඟන්නෝ කියලා. හිඟන කමින් ආත්මෙ දෙන්න අපි දාණය කොහොමද පුරුදු කරනවා? සීලය කොහොමද නිතර රකින්නවා? වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, දෙමාපියන්ට ඒ කරන සත්කාර සම්මාන නමඩ කරන්නේ නැහැ. ඇත්තටම හදපත්ලෙම කරනවා. හරිද? සරලම කියනවා නම් තිරිසන් භවෙන් අයින් වෙලා මනුස්සයෙක් බවට පත් වීමට අපි නිරන්තරයෙන් උත්සාහ ගෙන්නනවා. හරිද? අපිට එහෙම වෙලා නැත්තේ අපේ තියෙන අර පුහු මාන්නේ සහ අපේ තියෙන ගොන් ඔලොමොට්ටලකම ඉදිරිපත් වෙලා අපිට කියනවා අපි දන්න දේ හරි කියන එක. එහෙනම් අපි මේ කරන දේ හරි කියන එක. අපි මේ කරන දේවල් වලින් සතුට ලැබෙනවා කියලා අපේ තියෙන මනස පෙන්නනවා. අපේ තියෙන වටපිටාව පෙන්නනවා. ඒ නිසා අපි ඒකටම අහු වෙලා යනකොට මොකෝ වෙන්නේ? අවසානට ඉතින් හැමදාම තැන් වඩලා පුණ්‍ය අනුමෝදනා කරන්න වෙනවා. තේරෙනවද? ඒ ඉතින් පේන්නේ නැද්ද මේකේ තියෙන නම් ලයිස්තු ඈ? මේ නම් මතකද ඉන්නේ? තව ඉතින් ලියන්න ගියොත් එහෙම මාගලක් මදිනේ. තේරෙනවද? මම අහන්නේ මේකයි ඉතින්. මම අර මුලින්ම කිව්වේ ඒකයි. මට ඒ මගේ ස්ටේට්මන්ට් එක කෙලින් කියන්න බෑ. දැන් මම කිව්වනේ නිවනක් ඒ පැතන. හැබැයි එහෙම නොකියවනම් මට කියන්න තිබ්බ එක ඕක. එහෙමනම් අන්තිමට කරන්න ඉන්නේ දන් දීලත් මෙන්න මේකට කොලේට නම දාගන්න පුළුවන් විදිහට හදාගන්න එක තමයි අන්තිමට අපි හැමෝටම කරන්න වෙන්නේ. මේ යන විදිහට ගියොත්. හරිද? ඉතින් මේවන්දි මේකයි. එකක් තේරුම් ගන්න යහපත් මිනිසුන්ගේ ආශ්‍රය ජීවිතේ හැමදාම ලැබෙන්නේ නැහැ. පැහැදිලි. යහපත් මිනිසුන්ගේ ආශ්‍රය ජීවිතේ ලැබෙන කාලෙට බොහෝ මිනිසුන්ට ඒක තේරුම් ගන්න බුද්ධියකුත් නැහැ. පැහැදිලි. හොඳට එකක් තේරුම් ගන්න අපිට නැති බැරි කාලේ
නොහැකි කාලෙට කොහොමත් මිනිස්සු එක තැනකට යනවා කියන එකට ආයි කවුරුත් කියන්න ඕනේ නැහැ. එනේ එක තැනකටලා ඉන්නවා කියන එක අමුත්තන් නෙමෙයි නැතිබරි කාලෙට. නොහැකි කාලෙට. ඒ කාලෙට සිල් රකින්නවා කියන එක මහා දෙයක් නෙමෙයි. කොහොමද තියෙන සීලක වගේ තමයි ඉන්නේ. ආයි භාවනා කරනවා කියලා ඇස් දෙක අලුතෙන් වහන්න ඕනේ නැහැ. කොහොමත් බැහැලම තමයි තියෙන්නේ. පැහැදිලිද? ගහ ගන්න මරා ගන්න යන්නේ නැහැ කියන්නේ හික්මීම නිසා නෙමෙයි. කොහොමද බෑ. බැරිකම. ඉතින් එහෙම බැලුවොත් හිරේට දැම්ම නම් හරි හැමෝම. හිරේ ඉන්න මිනිස්සු අපිට වඩා ඉතාම හික්මලා ඉන්නේ. තේනවද? ඕවට නෙමෙයි සීලය කියන්නේ හොද. ඕවට නෙමෙයි දානිය කියන්නේ. ඕවට නෙමෙයි බණ භාවනා කරනවා කියන්නේ. එකක් තේරුම් ගන්න. බයිනකොට මිනිස්සෙක් නැත්තම් ගහ ගන්නකොට මිනිස්සෙක් Tamanට කොන්ද ගෙලින් තියාගෙන ඉන්න පුළුවන් නම් පැත්තකට වෙලා. ඒකයි ඇත්තම හැකියාව කියන්නේ. හරිද? හැමෝම දන් දෙන්න එපා කියනකොට Tamanගේ තියෙන අවසාන ලේ බින්දුව හරි කමන්නේ මේ මිනිස්සුන්ට මොන හරි උපකාරයක් වෙනවා නම් කියලා දෙන්න පුළුවන් නම්. ඒක තමයි ඇත්තම පිරිමිකම කියන්නේ. ඒක තමයි ඇත්තම මනුස්සකම කියන්නේ. පැහැදිලිද? අපේ ජීවිතවල අපිට අමතක වුණාට අපි බොහෝ වෙලාවට ධර්මයේ හොයන්න උත්සාහ කරන්නේ ඔක්කොම වැටි ඉවර වෙලා ටිකක් සඳෑ සමය ගත වෙනකොට තමයි. හොඳයි ඉතින්. කරන්න දෙයක් නැතිකමට ඕවා කරන එක නම් හරියන්නේ නැහැ හොඳේ. ඒක ඇත්තටම සාසනයට කරන ලොකු අලාභහානියක්. පැහැදිලි. මම ඒක කිව්වේ ඒක පදනමක් එක්ක බුදුහාමුදුරු එක තැනක ලස්සන මතක් කරනවා මහන්නි කෙස් රැවුල් කළු කාලේ හොයපම් මේක. නැත්තම් ලේසි වෙන්නේ නැහැ කියලා. කෙස් රැවුල් කළු කාලේ හොයන්න කියන්නේ ඇයි? මම නිකන් ලෞකික උදාහරණයක් කියන්නම්. ලෝකේ වැඩිපුරම ඩිමාන්ඩින් නැත්නම් ලෝකේ වැඩිපුරම අවධානයට ලක් වෙන්නේ 60 පැනපු වයසට ගිය මිනිස්සුන්ව රසාවට බදව ගන්න එකද නැත්නම් කැම්පස් වලින් අවුට් වෙච්ච ගමන් අලුතෙන්ම ළමයි රසාවට බදව ගන්න එකද? කැම්පස් වලින් අවුට් වෙන කීයද? අවුරුදු 70 විතරද? අවුරුදු 24 25 අවුට් වෙනවා. සරලම ශ්‍රම බලකාය බිහි වෙන්නේ අවුරුදු 18න් පස්සේ. ඕනම තැනක වැඩි පඩියට ගන්න ඒ මිනිස්සුන්. ඇයි? ඒගොල්ලන්ට පස්සෙන් පන්නන දෙයක් නැහැ. චූට් දෙයක් ඉගෙනුවා හොඳට හිතලා ගත්ත හැකි. නමුත් වයස වැඩි වෙනකොට මොකද වෙන්නේ? හැකියාව අඩු වෙනවා. Taman දරාගත්ත දේවල් බිමින් තියන්නත් බැරි වෙනවා. වැඩිහිටිකම කියන එකේ තේරුම මොකද්ද? මේ ලෝකේ සෑහෙන කාලයක් ජීවත් වෙච්ච නිසා දැන් අර තියාගත්ත ටික අයින් කරගන්න බෑ. ඒක සෑහෙන අමාරුයි. හැබැයි මම මේකයි මේ අදහස් කරේ. මම මේ වැඩිහිටිකම කියලා අදහස් කරන්නේ මේ බාහිර තියෙන කෙස් මේ සුදු වෙන එකවත් හැමරැලි වෙන එකවත් නෙමෙයි හොඳේ. මොකද මම හම්බෙලා තියෙන මාමල ඇඳලා ඉන්නවා. සාමාන්‍යයෙන් අපි කොල්ල කෙල්ල කියන කට්ටියටත් වඩා මාර මොලයක් තියෙන කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලෝ මුළු ජීවිතේම ධර්මයේ හොයලා තියෙනවා. ධර්මයේ පරිශීලනය කරලා තියෙනවා. ධර්මයේ අධ්‍යයනය කරලා තියෙනවා. සත්‍ය මොකක්ද කියන එක හොයලා තියෙනවා. ඒ නිසා ඒ ජීවිත ගමනේ දැන් ඉන්නේ අවසාන භාගයේ. ඒගොල්ලන්ට ප්‍රශ්න නැත්නම් ඒගොල්ලෝ තාම හිතෙන් තරුණයි. තරුණ මොකක්ද නෙමෙයි ධර්මයේ නිසා. හැබැයි අවුරුදු 18 20 කොල්ල කෙල්ලෝ ඉන්නවා. හිතත් එක්ක කතා කරලා බැලුවාම මැරෙන්න ඕන මෙන්න ඉන්නේ. එච්චරට නාකි. බැලුවා. මේ සංඛ්‍යාලය ගැන හරිද කියලා මම එච්චර විශ්වාසයක් නැහැ. නමුත් මම අහපු සංඛ්‍යාලය ගැන සාමාන්‍යයෙන් අවුරුද්දකට 8 ලක්ෂයක් විතර මිනිස්සු සියදිවි නසා ගන්නවා. ඒකෙන් වැඩිපුරම ඉන්නේ තරුණ පරම්පරාව. හරිද? සියදිවි නසා ගන්නවා කියන තැනටපත් වෙනවා කියන්නේ කොච්චර අභාග්‍යද කියලා තේරෙනවනේ. ඒ කියන්නේ මේ මනුස්සයාට ජීවිතේ වෙන ගැළවීමක් තිබිලම නැහැ මරණයට එහා. තේරෙනවද? එහෙම වෙන්නේ අපේ ජීවිතේ අපි ඇත්ත හොයන්නේ නැති හින්දා. පැහැදිලිද? ඒකේ ලස්සන කතාවක් බුදුහාමුදුරුවෝ එක තැනක් කියනවා මේ ඒකේ නම අක්කන සූත්‍රය. අක්කන කියන්නේ ෂණය මගහැරුණා කියන එක. කණ කියන්නේ ෂණය. ඒ කියන්නේ ෂණය කියන්නේ වටිනා අවස්ථාව. අක්කන කියන්නේ මගහැරුණා කියන එක. බුදුහාමුදුරුවෝ ලස්සන කතාවක් කියනවා එතනදී. බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි සමහර කාලවල සත්‍ය ලෝකේ පහළලා තියෙනවා. හැබැයි සත්‍ය හොයන්න ඕනේ කියලා චින්තනයක් මිනිසුන්ට එන්නේ නැහැ. පැහැදිලිද? දැන් මම අහන්නේත් ඒකම තමයි. අපිට දානයක් දෙන්න ඕනේ කියලා හිතෙන්නේ දාන ගැන අනුමානට හරි අහලා තිබ්බොත් නේ. ඒකින්ද තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන්නේ. ඒක හරියට මේ වගේ. චෛත්‍ය රාජන් වහන්සේලා කෝටි ප්‍රකෝටියක් හදන එකෙන් ලැබෙන පින බණපද 4කින් ලැබෙන පිනත් එක්ක සංසන්දනය කරොත් බණපද 4කින් ලැබෙන ආනිසංසය අර සියලු පින අභිභවනවා කියලා කියන්නේ. ඒ මොකද? මේ ලෝකේ ඒ වගේ මහා විශාල දාගයක් හදන්න මිනිසුන්ගේ හිත පහළ වෙන්නේ ඇයි? අහපු බණපද 4 නිසා. පැහැදිලිද? අන්න ඒකයි කියන්නේ සියලුම දානයන් වල අවසානය ධර්මයට යන්න ඕනේ. ඒ කියන්නේ දානයක් දුන්නත් සීලයක් රැක්කත් හඳුන් කුරක් පත්තු කරත් පහනක් පත්තු කරත් මලක් කඩලා පූජා කරත් ඒකේ අවසානය ධර්මීය පැත්තටම ගේන්න ඕනේ. එහෙම නැත්නම් ඒක හුදු ක්‍රියාවක් විතරයි. පැහැදිලිද? මම ඒ කියන්නේ හිතුව මේකයි. පිළිවෙල එකක් තේරුම් ගන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේ විතරක් නෙමෙයි ලෝකයා මල් පූජා කරන්නේ. අපේ ශාස්ත්‍රඥ වහන්සේ විතරක් නෙමෙයි ලෝකේ ආලෝක පූජා ලබන්නේ. අපේ ශාස්ත්‍රඥ වහන්සේ විතරක් නෙමෙයි බේරිනාද පූජා, සංඝ පූජා, එන සංඝනාද පූජා ඕවා ලබන්නේ බුදුහාමුදුරු විතරක් නෙමෙයි. බුදුහාමුදුරුවන්ට කරන සත්කාර වලට කෝටි ප්‍රකෝටි ගාණක් වැඩිපුර මිනිස්සු වෙන වෙන තැන් වලටත් ඕවා කරනවා. මම නම් වශයෙන් කියන දෙයක් නැහැ නේ. දැන් අපි හිතන් ඉන්නවනම් අපි කරන දේ තමයි විශේෂ කියලා. ඒක අපේ තියෙන නොදැනුවත්කම.
බුදු පියාණන් වහන්සේට මලක් පහනක් පූජා කරන එකේ වටිනාකම අනිත් තැන් වලට වඩා වෙනස් වෙන්නේ ඇයි? මේ කරන ක්‍රියාවෙන් අවසානයේ මොකක්ද වෙන්න ඕනේ? සත්‍ය අවබෝධ කරගන්න උපනිෂය හදන එක. පැහැදිලිද? අපි එතනට අපේ මනස හදලා නැත්තම් අපි කරන්නේ සුදු ක්‍රියාවක් විතරයි. පැහැදිලිද? අපි මාසෙ පොඩ නිකන් පන්සල් යන්නේ නිකන් යන්න ඕන නිසා නම් ඒකත් නිකන් හුදු ක්‍රියාවක් විතරයි. පැහැදිලිද? ඔය ලස්සන කතාවක් තියෙනවා මේ ධර්මය කියන්නේ ක්‍රියාවක් නෙමෙයි. ධර්මය කියන්නේ කොලි ටිකක්. ඒ කියන්නේ ගුණයක්. ධර්මය කියන්නේ ගුණයක්. නැතුව ඒක ක්‍රියාවලියක් නෙමෙයි. නමුත් අපි ධර්මය කියලා අද කරන්නේ යම්කිසි ක්‍රියාවක් කරන එක. මම මේකෙන් කියන්නේ ක්‍රියාව කරන්න එපා කියලා නෙමෙයි. ක්‍රියාව අවශ්‍යයි ගුණයට එන්න. හැබැයි ක්‍රියාව තුල හිටියොත් ගුණේ හැදෙන්නේ නැහැ. ගුණේ මැකෙනවා. ඇයි ඒ? හොඳට දරුවෝ මම කියන්නේ හොඳයි. අපි බණ අහනවා නම්, අපි පන්සල් යනවා නම්, අපි සිල් රකින්නවා නම්, ඔය සිල් රකින්න පන්සල් යන දාන දෙන කම නිසාමත් අපේ මනසට එනවා මාන්නයක්. අරුන්ට වඩා අපි හොඳයි කියන එක. අනිවාර්යෙන් එනවා. එතන බුදුහාමුදුරු හිටියනම් ඔකට අවසර දෙන්නේ නැහැ කොහොමද? බුදුහාමුදුරු කිව්වේ මොකද්ද? සියලු මාන ටික ප්‍රහාණය වෙන්න ඕනේ කියන්නේ සියලු මැනීම් ටික අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට යන්තම් හරි හිතනවා නම් අරුන් ගොන් යක්කුනේ මෙච්චර දානයක් දෙන්න කිව්වමත් ආවේ නැහැ. එතනින්ම අන්දක මෝදු වෙන්නේ කාගෙද හිතලා බලන්න. හරිද? පැහැදිලිද මම කියන එක? ඕව අපිට යන්තම් නෙමෙයි හිත ඇතුලේ හොඳට උඩට නගින චින්තනවා. පැහැදිලිද? පැහැදිලි? ඕක හරියට මේ වගේ අනිත් කෙනාව මරන්න මම වස විවෝ වගේ. අනිත් කෙනාව මරන්න ඕනේ මම වස බොනවා. ඒතර මම මැරෙනවනේ. ඒතර අනිත් කෙනා මැරෙනවා වගේ තමයි. එවැනි මෝඩ මනසක් අපිට තියෙන්නේ. අපේ තියෙන මෝඩකම කොච්චර දරුණුද කියනවා නම් අපි ධර්මයේ වේසෙන් හරි කමක් නැහැ. අපේ තත්ත්වෙක උඩ ගන්න තමයි උත්සාහ කරන්නේ. මම ඒකයි කිව්වේ දානයක් දෙන්නේ ඇයි කියලා ප්‍රශ්නය අහුවාම නිවන කියන තැනට අනුමානයක් හරි තියෙනවා නම් අපේ සියලුම අපේ තියෙන මොනවද ඒවට කියන්නේ? පම්පෝරි කතා ටික යට වෙන්න ඕනේ. ඕක ලස්සන තැනක් තියෙනවා. ඔය ලොකු සන්නාසලා කියද්දි හොඳ කතාවක් කියනවා. ඕගොල්ලෝ දන් දෙනවා නම් එහා පැත්තේ මිනිස්සයාට දශමකින්වත් තේරෙන්නවත් යවන්න එපා කියලා දන් දෙනවා කියලා. ඒක තමයි අල්පේච්ඡතාවය කියන්නේ. දැන් හුස්ම ගන්නවා කියලා කියෝ කියනවද? කියෝ කියනවද? ඉතින් කියවන්නකෝ. එතන තේරෙනවද අනිත් මිනිස්සුන්ට මේ ගන්න පිස්සු හැදගෙන ඉන්නේ කියලා? තේරෙනවද? පිස්සු හැදෙන්නේ ඇයි? සබ්බේ පුතජන උම්මත්තකා වෙන්නේ ඇයි? තාම මැනීම තියෙන හින්දා, මයින් නිසා. තේරෙනවද? අපි දානකින් සීලකින් භාවනාවකින් හරි අපි මයින්නවා නම් මම ඒකට පිස්සු කියලා නම් කියන්නේ නැහැ. හරිද? ඔයගොල්ලෝ හිතා ගන්න. පැහැදිලිද? තව හොඳ ලස්සන උපමාවක් තියෙනවා මෙහෙම. සිල් ගත්තාම අපිට හිතෙනවනේ අද අපි සිල් අරන් ඉන්නේ කියලා. හරිද? අපි ඉතින් හැමෝටත් එක්කම හම්බ වෙන කට්ටියත් එක්කම අපි අද සිල් ගත්තා. එහෙම කියලා කියනවා ඈ. ඔකට හොඳ ලස්සන කතාවක් කියනවා. මේ සිල් ගන්න එනකොට රත්තරන් බඩු එහෙම ගලවලා එන්නේ. ඕක නැන්දලා එහෙම දන්නවද ඉතින්? කාල කරාබු ඔක්කොම ගලවලා යන්නේ. ගලවලා කොහෙද තියලා යන්නේ? ඈ? කොහෙද තියලා? අල්මාරිය වල නිකන් දාලා යනවද නැත්තම්? රෙදියාසන් ගලන්නේ. අද නම් බොහෝ දුරට එහෙම යනවා ඇති. ගෙදර දිබ්බෂුවර නැදින්ද? හැබැයි මිනිස්සු රත්තරන් බඩු අරන් මේ ගලවලා තියලා යන්නේ කොහෙද? ඒ ගෙදර තියෙන හොඳම ආරක්ෂිතම තැන. දැන් පින්වත්නි මට මේක කියන්න. රත්තරන් බඩු වලට වඩා වටින්නේ මම එහෙම අහනවා. රත්තරන් බඩුද වඩා වටින්නේ සිල් ටිකද වඩා වටින්නේ? සිල් ටික වඩා වටිනවනේ. හරි. මම මෙහෙම කිව්වොත් ඕගොල්ලෝ කවදාවත් රත්තරන් බඩු ටික ගෙදර තියලා පාර යනකොට හම්බෙන හැම එකාණු කියනවාද රත්තරන් බඩු මං අතන හංගලා ආවා කියලා. ඇයි කියන්නේ නැත්තේ? තිබුණොත් ඒක නැති වෙනවා හරිද? ඉතින් අපි මොකටද හැමෝත් එක්කම කියවුව යන්නේ? අපි සිල් රකින්නවා, බණ භාවනා කරනවා, දන් දෙනවා කියලා. හා කියන්නේ නැති ඉඳා. ඒක මං ඉස්සෙල්ලා හුවේ රත්තරන් බඩු වඩින්නේ දානියද සීලද භාවනාද වඩින්නේ කියන එක. අපිට පොඩි අපේ අදහසක් තියෙනවා දාන සීල භාවනාව වඩනවා කියලා. හැබැයි අපේ තියෙන අනිත් අවුල තමයි අපි යන ගමන් කියවන්නේ තෝම තමයි. බෑද? අතකතාව ඒක නෙමෙයි විගන්. ඕගොල්ලෝ රත්තරන් බඩු ගැන කියෝගියත් කමන්නේ නැහැ. තමන්ගේ තියෙන උත්තරීතර ගුණධර්ම කියෝගියන්න එපා. බෑද? ඒක හරියන්නේ ගන්න නෙමෙයි. බෑද? මොකක්ද ඇත්තටම තමන් දක්ෂයෙක් නම් කරන්න ඕනේ සමාජයට? තමන් දිහා බලලා හැදෙන මට්ටමේ ගුණයක් තමන් තුළ නිරන්තරයෙන් තියාගන්න එක. ඔය ලස්සන කතාවක් තියෙන අර මහා කකුලුව ඇදේට යන ගමන් පොඩි කකුලන්ට කෙලින් එන්න කියනවා කියලා. බෑද? ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපි කෙලින් ගියොත් අපි දිහා බලන හැමෝම කෙලින් යන්න ඕනේ කියලා හරි හිතනවා. අපි කියෝල වැඩක් නැහැ ඔක. බෑද? බුදුහාමුදුරුවෝ ඊටාම ලස්සනට කියන කතාව. අර මොන හරි දෙයක් කියනවා නම් ඒක ඒ ගුණය තමන් තුළ පිහිටලා තියෙනවද කියලා බලන්න කියලා බුදුහාමුදුරුවෝ කියන ලස්සනට. අර ඒක තමයි බුදුහාමුදුරුවෝ ලස්සන මේ වචනයක් කියන්නේ යථාවාදී තථාකාරී තථාකාරී යථාවාදී කියලා.
කියන දේම කරනවා කරන දේම කියනවා කියලා. අපේ බොහෝ දුරට ඔය තැන් අඩුයි. ඒ හින්දා අපි කියන දේවල් කවුරුත් අහන්නේ නැහැ. ඇයි වැඩක් නැහැ නේද? මේ කියන මිනිස්සු යතේව කරන්නේ නැහැ. තේරෙනවද? ඉතින් එහෙම තැන් වලටපත් වෙන්න බවද අපරාධය. හරි. ඉතින් මට මේ මතක් කරන්න ඕන කාරණාව මම ඊටාම ප්‍රශංසාත්මකව මේ පුණ්‍යානුමෝදනා කරන හැමෝටම බොහෝ මේ මම දන්නේ දුරකථන ගිවන් ආවද නැද්ද කියන එක. හැබැයි මෙච්චර පිරිසක් එකතු කරගෙන ආවිල්ලා දානයක් දෙන්න ලැබෙන එක නම් සෑහෙන කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. පැහැදිලි? ඒක අපි හින්දා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. පන්සලක් ආරාමයක් ලෝකෙ බිහි වෙන්නේ ඊටාම කලාතුරකින් මම ඉස්සලා කිව්වා වගේ. ඒ වගේ තැනක ස්වාමීන් වහන්සේලා ඉන්නේ ඊටාම කලාතුරකින්. ඒ ස්වාමීන් වහන්සේලා ධර්මයේ මාර්ගයේ හුරු කරගෙන මේ පැවිද්ද තුල හිතලවාගෙන වාසය කරන බොහෝ කලාතුරකින්. ඉතින් නිකන් මම කියන්නේ මෙච්චරයි. දාන හැන්දක් බෙදන්න බැරි වුණත් නිකන් ඈතින් හරි සිවුරු පොටේ ඡායාව දැකනන් ඇති. ඔකේ ඔය කියද්දි ලස්සන ආනිසංසයක් කියනවා. මම දන්නේ මෙතන මට පේන්නේ නැහැ එහෙම. නමුත් කොළඹ වල එහෙම නැත්තම් ඔය තදාසන ප්‍රදේශවල පොඩ බලනකො පොඩි ළමයි පවාද කන්නඩි දානවා. ඉපදෙනකොටම කන්නඩි දෙක එල්ලගෙන මට්ටමක් තියෙන්නේ ජීවිතවල. ඇයි ඒ? S2 තියෙන ලෙඩ වැඩි දැන්ටවා. ලෙඩ වැඩි වෙන්නේ S2 හොඳ පැත්තට නිරාවරණය වුණොත්ද නරක පැත්තට නිරාවරණය වුණොත්ද? නරක පැත්තට නිරාවරණය වුණොත්. ඉතින් පියාදී ඔගේ මම අදහස ගෙනාවේ හින්දා. සසරේ කවදා හරි සිවුරු පොඩක් හරි එහෙන් දැකලා දිනනවා නම් S2 පවා ලෙඩ දෙන්නේ නැහැ කියලා කියන්නේ. මොකද ලෝකයේ දකින්න නම් දකින්න දින ඊටාම නිස්කලංක නිදහස් දේ තමයි පැවිද්ද. බෑද? ඔක බෝසත්න් වහන්සේ ලස්සනට පෙන්නනවා නේද? අබිනිෂ්ක්‍රමණය කරනකොට. උන්වහන්සේ මහල් එක දැක්කා ලෙඩ එක දැක්කම ළඟ දැක්කා කලකිරීම ආවේ. හැබැයි පැවිදිරුව දකින්නකොට තමයි සැනසීම ආවේ. ගොඩ යන්න අවස්ථාවක් තියෙනවා කියලා. බෑද? ඒකයි මේකේ වටිනාකම හරිද? ඉතින් මම මේකේ මතක් කරේ කෙනෙක්ට හිතුණා නම් එහෙම අපි හිතන් හිටපු විදිහට අපිට අද බත් බෙදන්න දුන්නේ නැහැ. අනිත් හැමෝම බෙදුවා අපි එළියෙන් තිබ්බා. අපිට සවන්නාසන වදින්න උනේ නැහැ. එමෙල හිතුණා නම් එහෙම හිතන්න එපා. පැහැද? මොකද අපේ අර S2 දැකපු ඡායා මාත්‍රේ පවටිනවා. පැහැද? මොකද අද අපිට ස්වාමීන් වහන්සේලා ඕන තරම් පේන්න ඉන්න හින්දා අපිට මේක අගයක් නැහැ. හැබැයි සමහර කාලයක් එනවා ඉස්සරහට. හරිද? කාසාව කණ්ඩක නමිනුත් ලෝකේ ඉන්න නෙමෙයි ඈ මං කිව්වේ එහෙමවත් හොයාගන්න නැති කාලයක් එනවා. මොකද කාසාව කණ්ඩක නමින් හරි මේ මහණුන් නැත්නම් ශ්‍රමණයන් වහන්සේලා වැඩ හිටියොත් ඒකත් මහත්ඵලයි මහානිසංසයි. ඒකත් නැති කාලට සම්පූර්ණයෙන්ම නන්නත්තරයි. පැහැද? ඒ හින්දා පින්වන්දි මම අර ඉස්සලා මතක් කරා වගේ තමන් කන බත්පතේ අවසාන භාගේ හරි තිරිසනෙට් හරි කණ්ඩ ලැබේවා කියලා දාන්න. ඒ ටික පුරුදු කරන් යනකොට කාලයක් එයි අන්තිම ඉඳුල් ටික නෙමෙයි. අන්තිම බත් කට එළියට දාන්න පුළුවන් වෙන. ඒක ඉස්සරහට පුරුදු කරනකොට තේරෙයි බත් පිඟානින් භාගයක් දෙන්න ඕනේ කියන එක. ඊට පස්සේ තේරෙයි කාලි ඉවරලා නෙමෙයි කණ්ඩ කලින් අයින් කරන්න ඕනේ කියන එක. කාලයක් යනකොට තේරෙයි මම කණ එකට වඩා හොඳ එකක් දෙන්න ඕනේ කියන එක. ඔහොම වෙනකොට හිතේ ගුණය මනුස්ස ධර්මයේ වැඩෙනවා. නැටි ටික හොම්බවල් දික් වෙන්න තියෙන ගතිය, අං ඇලෙන්න තියෙන ගතිය හැලෙනවා. මනුස්සකම වැඩෙනවා. එයාගේ හිත දැන් කර්මන්නේයි. ඒ කියන්නේ මොකද්ද? සක්‍රීයයි. ඒ කියන්නේ එයාගේ හිත දැන් ප්‍රමාණාත්මකව ඉහළට නැගිලා තියෙනවා ධර්මයක් අහන්න පුළුවන් මට්ටමට. ඔන්න ඕකට බුදුහාමුදුරුවෝ මතක් කරනවා ලෞකික සම්මාදිට්ඨිය කියලා. ලෞකික සම්මාදිට්ඨිය වටිනා මංගඩේ මොනවද? අම්මා ඉන්නවා කියන අර්ථය යාට තියෙනවා. තාත්තා ඉන්නවා කියන අර්ථය යාට තියෙනවා. හොඳක් කළොත් හොඳක් ලැබෙන බව දන්නවා. නරක කළොත් නරක ලැබෙන බව දන්නවා. මේ ලෝකය පරලෝකය කියන ස්වභාවය දන්නවා. මේ ලෝකය අවබෝධ කරගත්ත අපිට වඩා ප්‍රඥාවන්තයෝ මේ ලෝකේ වැඩ හිටියා කියන එක දන්නවා. පැහැදිලි. එහෙම අවබෝධ වෙනව නම් හොඳට බලන්න මම කියන එක හරිද? මට වඩා ප්‍රඥාවන්තයෝ ලෝකේ ඉන්නවා කියලා දන්නවනම් එතනින් මෙයා මෝඩයි කියන එක තේරුම් ගන්නවද නැද්ද? මේකේ වඩා වටින්නේ මොකද්ද? තමන් ප්‍රඥාවන්ත කියලා තේරුම් ගන්න එකද? තමන් මෝඩෙක් කියලා තේරුම් ගන්න එකද? හැමෝම තමන් ප්‍රඥාවන්ත කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා. කලාතුරකින් කෙනෙක් තමයි තමන් මෝඩයි කියලා තේරුම් ගන්න උත්සාහ කරන්නේ. තේරෙනවද? තමන් මෝඩයි කියලා තේරුම් ගත්තොත් එයාට කිසිම මාන්නයක් නැහැ. එයාට කිසිම තත්වයක් නැහැ. එයාට කිසිම ආගමක් ජාතියක් කුලයක් මලයක් ભેදයක් නැහැ. පොඩි ළමයෙක් මොන හරි කිව්වත් මොකෝ කරන්නේ? හොඳට කන් දෙකම කරලා අහනවා. අහන බව නිසා යා මෝඩකමින් මිදෙනවා පඬිතුකමට එනවා. පැහැදිලි. ඔන්න ඔය නිසායි ශාසනේ කල්යාණ මිත්‍ර සංසේවණයේ කියද්දී බුදුහාමුදුරුවෝ කියන්නේ මේ වයසෙන් පස්සේ ඉන්න හැමෝම තමයි කල්යාණ මිත්‍රෝ කියලා. හරිද? බුදුහාමුදුරුවෝ කොහොමද කියන්නේ ආරාමේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍රෝ කියලා. බුදුහාමුදුරුවෝ කොහොමද කියන්නේ පාරේ යන හිඟන්න කල්යාණ මිත්‍රෙක් නෙමෙයි කියලා. බුදුහාමුදුරුවෝ කොහොමද කියන්නේ බස් කොන්දොස්තර කියන්නේ කල්යාණ මිත්‍රෙක් නෙමෙයි කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? කල්යාණ මිත්‍රයව අඳුර ගන්න පුළුවන් ඉන්නේ ඔබලා කන් යොමු කළා කියන දේ ඇහුවොත්. පැහැදිලි. ඉතින් දැන් දානීය කියන කොටස ඔයගොල්ලෝ හොඳට කරනවා නම් දැන් බලන්න තියෙන්නේ මේකයි. දැන් බලන්න තියෙන්නේ කවුරු හරි මොන හරි දෙයක් කියනකොට අපිට හොඳට ඒක අහන්න පුළුවන්ද කියන එක. ඒක නම් මම ඉතින් අතුසන්න කියන්නේ නැහැ. අතුසන්න බෑ ඒක උඩම කළාට. හරිද? මොකද මේවාදී එහෙම බැරි වෙන්නේ මොකද දන්නවද? ඕගොල්ලෝ ওই විදිහට නිහතමානී නම් ඕගොල්ලන්ගේ ජීවිතවල ගැටුම් තියෙන්න බෑ. පාරේ මිනිස්සුත් එක්ක ගැටුම් තියෙන්න බෑ. පැහැදිලි.
දේශපාලඥයන් දෙක්ක ඇරියස් තියෙන්න බෑ. ඔය මොනවද තියෙන්න බෑ. පැහැදිලි. හැමෝගෙම තියෙන සුළු හෝ ගුණයකට තමන්ගේ හිතේ ශ්‍රද්ධාව ගෞරවය තියෙන්න ඕනේ. පැහැදිලි මම කියන එක. හැබැයි අපි අපේ ජීවිතේ එක දවසක් අධ්‍යයනය කරලා බැලුවම තේරෙනවා අපිට කී දෙනෙක් එක්ක හැලහැප්පීම් තියනවද කියන එක. සියලු හැලහැප්පීම් වලට, සියලු දුක් දෝමනස් වලට, සියලුම ගහමරා ගැනීම වලට මුල මොකද්ද? එයා කියපු දේ මම තේරුම් ගත්ත එකද? එයා කියන දේ මට තේරෙන්නේ නැති එකද? අනිත් මිනිස්සයා කියන දේ තේරෙන්නේ නැතුනම තමයි ගහගන්න යන්නේ. තේරෙනවද? අනිත් මිනිස්සයා කියන දේ තේරෙන්නේ නැත්තේ ඇයි? හොඳට එයා කියන දේ අහන හින්දාද අහන්න නැති හින්දාද? ඊට වඩා මම ලස්සන එකක් කියන්නම්. ගැටුම් වලට හේතුව එයා කියන දේ අහන්න නැති හින්දාද? උඹ දන්නේ මොනවද? මම ඔක්කොම දන්නවා කියන හින්දාද? අන්නරි මම ඔක්කොම දන්නවා උඹ දන්න දෙයක් නැහැ කියලා හිතන් ඉන්නේ. පැහැදිලිද? මම ඔක්කොම දන්නවා කියලා කියන්නේ මොකද්ද? නිහතමානීකමද නැත්නම් මාන්නේ ඔළුවේ තියන් ඉන්නවා කියන්නේ. මොනවද ඔළුවේ තියන් හිටියාම කොහොමද බර? බරේ ස්වභාවය මොකද්ද විගත? යම් බරක් අතේ තියන් ඉන්නකොට මේ බර තියන් ඉන්න පුළුවන් තමන්ගේ අතේ හයිය තියෙනක විතරයි. අතේ පණ යනකොට මොකෝ වෙන්නේ ස්වභාවිකව? අත මෙහෙම වැටෙනකොට අර බර තප්පරයක් විතර මෙහෙම උඩ දිනනවද? නෑනේ. නැත්තම් අත අරගුවම මෙහෙම උඩ යනවද? උඩ යන්නේ නැහැ මොකෝ වෙන්නේ? මේක අතෑරනකොටම අපේ හයිය අතෑරනකොටම මේ බර නිකම්ම බිමට වැටෙන්නේ. මම ප්‍රශ්න අහනවා. මට කියන්න ලෝකේ සමස්ත ලෝකයේ තුල ලෝකතල කීයක් තියෙනවද කියලා දහලා තියෙන්නේ? කීයද තියෙනවද? අපි නම් 6 4 කියන එක දන්නවා. 31ක් තියෙනවනේ. හරි. 31කින් මනුස්ස තලයේ තියෙන කීයටද? කීයට? මනුස්ස තලයේ තියෙන කීයටද? 5ටනේ. ඒකෙත් වාසියක් තමයි අපි කියන්නේ. ඒක හොඳයි කියව එක. 5 කියන එක එන්නේ හොඳ පැත්තද නරක පැත්තද නරක පැත්තද හොඳ පැත්තද? මොකද? අන්න හරි අපි ඉන්නේ පස්සේ නේද කියලා අපි කියන්නේ කොහොමද? අන්තිම තුච්චම අපායේ ඉඳන් ඉහාට එනකොට. අන්න හරි. අපි අගේ දීලා තියෙනවා නිකම් අගයක් දෙනවා මේ අපායට. ඉඳලා කියලා. ඔව් අපායට. අපායට. අපි ඒක හිතලා කියනවා අපි ඉන්නේ පස්සේ නේද කියලා. එහෙම තමයි හැංගෙන්නේ ඇත්තටම කියනකොට හැංගෙන්නේ එහෙමයි. ඒක තමයි කිව්වේ. අපායේ ගිහලා මේ ඒතර තේරෙන්නේ වඩා ඥාතිකම කොහෙද තියෙන්නේ කියලා? ඔව් උදාහරණයක් යටද මේව ගන්නකො දැන් ඒ දවස්වල අපි ගෙදර ඉන්න කාලේ දැන් අපි යාළුවොත් එක්ක ඔය කොහේ හරි යනවනේ ඒ කාලේ ගෙවල් ඉන්න කාලේ නිවාඩුවක් හමුනම යනවනේ ඒතර බොහෝ දුරට ඉතින් අපි අම්මලා තාත්තලා එහෙම එච්චර හොයන්න බලන්නේ නැහැ ඇයි එහෙනම් අපි දවස් ගණන් ට්‍රිප් යනවා යාළුවන් ගෙදර ගිහලා එනවා අම්මලා තාත්තලා එච්චර හොයන්නේ නැහැ ඇයි හොයන්නේ නැත්තේ මම ඊට වඩා හොඳ පැත්තක් කියන්න. මට හොඳ විදිහට කියන්න කවුද මෙතනින් දැකලා තියෙන නිරිපල්ලෝ? මම කියන්නේ පෙරේතයෝ නෙමෙයි ඈ. තිරිසන්නු නෙමෙයි යකු මේ පෙරේතයෝ නෙමෙයි මම කියන්නේ. මලගල කුම්බාණ්ඩයෝ නෙමෙයි මම කියන්නේ. මං කියන්නේ අවීති මහ නරකේ ඉන්න නිරිසත්තු කවුද දැකලා තියෙන්නේ? නිරිපල්ලෝ කවුද දැකලා තියෙන්නේ? පාරේනකොට නිකන් අතවන්නවද කට්ටිය? නෑනේ. මට හොඳ විදිහට කියන්නේ ඇයි ඒගොල්ලෝ අපිට පේන්න දෙන්නේ නැත්තේ? මම ඔය කිව් එකයි අර අම්මා තාත්තගේ උපමාව සමානයි. මං කිව්වා අපි ගෙවල් වලින් එළියට ගියාම එච්චර අම්මලා තාත්තලා හොයන්නේ නැහැ. මං ඊට පස්සේ අනිත් පැත්තට කිව්වේ නිරිපල්ලොන් අපිට පේන්න දෙන්නෙත් නැහැ. ඇයි? ඔයගොල්ලෝ හිතන්න ඕනේ මේවා හොඳේ මම ඔක්කොම ටික කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හිතන්න ඕනේ. ඈ? අන්න හරි. ඔන්න ඔතන උත්තරේ. අම්මලා තාත්තලා අපි හොයන්නේ නැත්තේ අම්මලා තාත්තලා දන්නවා කොහෙ ගියත් මේක ගෙදර එනවා කියලා. නිරිපල්ලෝ අපිට එච්චර පේන්න දෙන්නේ නැත්තේ අපරාධනේ ගම මහන්සිය. කොහෙ ගියත් ඉතින් එතනට එනවා. ඒකයි ප්‍රශ්නේ. වැල් අපිට ඉතින් එච්චර තේරෙන්නේ නැහැ. වැල් ඉතින් ඒ හින්දා මම කියමින් ආපු කාරණාව. පියවන්දි යහපත් දෙයට හිත නැමෙන්නේ ඊටාම කලාතුරකින්. ඒකත් තරුණ කාලෙකදී නැති බැරි කාලයකට යන්න කලින් යහපත් දේවල් කරන්න ඕනේ කියලා ගට් එකක් ඉන්නේ සෑහෙන කලාතුරකින්. ඒකයි හුඟක් වෙලාවට තරුණ තරුණියන්ගේ මේකට තියෙන ආකර්ෂණය අඩු වෙලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ යහපත කියලා හොයාගෙන තියෙන වෙන එකක්. පැහැදිලි. ශාසනය කියන්නේ සම්පූර්ණයෙන්ම සරලව කියනවා නම් අමුවේ කොල්ලෝ කියලා හිටපු තැනක්. ඒ කොල්ලෝ කෙල්ලෝ සාමාන්‍ය කොල්ලෝ කෙල්ලන්ගේ වෙනසුනේ ඇයි? සාමාන්‍ය ලෝකයේ හිටපු මිනිසුන්ට වඩා එතන හිටපු තරුණ තරුණියන්ගේ ජීවිත සෑහෙන හික්මිලා. සෑහෙන මනස දියුණු වෙලා. ලෝකෙටම යහපතක් කරන මට්ටමේ හිටවා. ඒකයි වෙනස උතන. එළියෙන් බැලුවම හැමෝම සමානයි තමයි. හැබැයි මනස සෑහෙන වෙනස්. පැහැදිලි? එහෙම උනේ ඇයි? මම මෙහෙම උදාහරණයක් කිව්වොත්
ලෝකේ තියෙනවා නම් අතිශයින්ම අමාරු විෂයක්. අතිශයින්ම අමාරු විෂයක්. හොඳේ. නිකන් හිතලවත් මේ උත්තරයක් ගන්න බැරි ගාණක් හම්බ වෙන විෂයක්. ඒ කියන්නේ කවදාවත් බලෙන්වත් අපිට මොන සෙල්ලම දාලවත් බේර ගන්න බැරි විෂයක් ලෝකේ තියෙනවා නම් ඒක කොච්චර කාලයකට පස්සේද අපි හොයන්න පටන් ගන්න ඕනේ. තේරුම් ගන්න අමාරු ලෝක විෂයක් තියෙනකොට අපි ඒක ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ කොයි කාලෙද? මේ මුලින් ඉඳලා ඉපදිච්ච දවස් නම් පටන් ගන්න ඕනේ. මේ මොහොතෙන් පටන් ගන්න. ආයි හෙට ඊළඟ මාසෙත් දානි දීලා හඳුනේ පටන් ගන්නවා. ඒ බලන් ඉන්නවනම් පිස්සු තමයි. පැහැදිලි. එකක් මේක තේරුම් ගන්න. අපි සාමාන්‍ය ජීවිතේ කඩවණ්ඩියේ බස්වල යනකොට මිනිස්සු කතා කරන්නේ හැමෝටම කරන්න බැරි විෂයන් ගැනද ඕන කෙට කරන්න පුළුවන් විෂයන් ගැනද? අපි මේ කතා කරන ලෝකේ තියෙන විෂයන් කියන්නේ ඕන මිනිසෙට හිතුවොත් කරන්න බැරි දේවල් නෙමෙයි කරන්න පුළුවන්. පැහැදිලිද? ලෝකේ තියෙන අමාරු විෂයන් ගැන සාමාන්‍ය මනුස්සයට හීනෙන්වත් හිතිලා නැහැ. ඇයි හිතිලා නැත්තේ? ඒක ගැන හිතන්නවත් බෑ. පැහැදිලිද? ඒකයි මේකේ අමාරුකම. පැහැදිලිද? සම්බුද්ධ ශාසනය, බුද්ධ ශාසනය නැත්නම් බුදු පියාණන් වහන්සේලා පහළලා පෙන්වන දර්ශනය ලෝකයාට ජීවමාන වෙන්නේ නැහැ. ඇයි ඒක සාමාන්‍ය ලෝකේ තියෙන සියලු විෂයන්ට වඩා අතිශයින්ම ගැඹුරු වැඩි. පැහැදිලිද? ඔන්න ඔය හින්දා තමයි කියන්නේ ලොකුසාන්නාසලා මම හිතන්නේ පස්සෙන් පන්න කියන්නේ බණක් අහන්න සිල් ටිකක් රකින්න මේක හොයන්න කියලා උන්වහන්සේලාට තියෙන මොකක් ප්‍රශ්නයකට නෙමෙයි. මෙතන ප්‍රශ්නේ මේ මිනිස්සු මේක කළේ නැත්තම් පාංශු කුලයෙන් බේරන්න බෑ. තේරෙනවද? පින් අනුමෝදන් කරලා බේරන්න බෑ. කරා බෑද? පින්වන්දි ඒ නිසා මම මෙතන ඉඳන් කියන්න යන ටිකක් අමාරුයි. හරි. මම මේ වට පරිසර ටිකක් හැදුවේ තමන්ගේ මනසේ තියෙන නොසන්සුන් බව හැදෙන්න. හරිද? තමන් කරපු දේ සම්බන්ධ ප්‍රසාදය හැදෙන්න. මේ ප්‍රසාදේ ලැග්ගා කියන එකේ මොකක්වත් වෙන්නේ නැහැ. මේ ප්‍රසාදය තුළ පත්‍යම් වුණා කියන එක මොකක්වත් වෙන්නේ නැහැ. මේකෙන් ඉස්සරහට පයින්න ඕනේ. හරිද? ඒ හින්දා හිතේ තියෙන අනම්මනම් කතන්දර ටික පොඩ්ඩක් අයින් කරලා මං කියන දේ හොඳට අහන්න වෙනවා. හරිද? මේක ඇහුවේ නැත්නම් තේරෙන්නේ නැහැ කියන මම දැන් අප වෙන්නම්. හරිද? ඒ හින්දා හොඳට ඇහුවේ නැත්නම් අල්ලගන්න බැරි වෙයි. හරි? ඒ නිසා වෙන අනම්මනම් ප්‍රශ්න ටික පොඩ්ඩක් අයින් කරලා අනිත් දේවල්ට හිත යොමු කරන එක අයින් කරලා පොඩ්ඩක් කියන දේ සාවධානව අහන්න. මේකයි කතාව. එහෙනම් අපි සියලුම ශාසනය හොයන්නේ මොන හරි මේ ප්‍රතිපදාවක් කරන්නේ අර කිව්වාගේ මොකටද? සතුට හොයාගන්න. ඒ කියන්නේ එතනින්ම අපිට අදහස් කරලා තියෙනවා දුකෙන් නිදහස් වෙන්න කියලා. අන්න හරි. දුකෙන් නිදහස් වීම තමයි අපේ හැමෝගෙම පරම අභිලාෂය. පරම අදිෂ්ඨානය නේ. ඒක හරිනේ අය කතාවක් නෑ නේද? ඒකෙන් ඕගොල්ලෝ නොකිය කියනව නේද? අපි දුකක ඉන්න බව. කියනවනේ? හරිනේ? දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා අපි කල්පනා කරනකොට අපි පන්සලකට මොන හරි ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරනකොට අපේ හිත තුළ තියෙන අදහස තමයි නිවන් දකින්න ඕනේ. නිවන කියන්නේ මොකද්ද? දුකද සැපද? සැපක්නේ. අපි නිකන් සරලම කිව්වොත් මොකද නැත්තම් දුකක් හොයන්නේ නැහැ නේ. එතනින් ඕගොල්ලෝ නොකිය කියනවා ඕගොල්ලෝ දැනගෙන හොන දැනගෙන ඕක කියනවා නම් ඕගොල්ලෝ දන්නවා එහෙනම් මේ තියෙන දුකක් තියෙනවා ඒකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. පැහැදිලිද? හරි. දැන් හොඳට මම කියන එක බලන්න ඕනේ. හරි. දුකට හේතුව මොකද්ද? දුකට හේතුව? ඉපදීම නම් හරි තමයි. මම අහන්නේ ඉපදෙන්නත් හේතුව මොකද්ද? ආස්වාදය. මම ආයෙ පොඩක් අහනවා හරිද? හැමෝම දන්නවා මේ වචනේ. කලින් ආවටක් ගාලා බලන උත්තරේම ඊට පස්සේ ආයෙ වෙනස් කරගත්තා ඒක. දුකට හේතුව මොකද්ද? හා මොකද හේතුව? දුකට හේතුව සැප වෙන එක? ඒක අතරේ නොදන්නකම කියන එක නම් හරි තමයි. මම මෙහෙම අහන්නද? නොදන්නකම තමයි නම් හේතුව. නොදන්නකම කියන එක දැනගන්න පුළුවන්ද? නෑ හොඳට බලන්න ඔය උත්තරේ හොඳයි. දුකට හේතුව නොදන්නකම තමයි. හරිද? හැබැයි මම අහන්නේ මාවලගෙන් නොදන්නකම කියන එක ගැන දැනුවත්කමක් එන්න පුළුවන්ද? නෑ මම තාම එන්නේ කියපු ප්‍රශ්නෙට. දැන් කිව්වේ මොකද්ද දුකට හේතුව නොදන්නකම කියලා. හරිද? ඒ කියන්නේ අර සාමාන්‍ය උත්තරේ ටක් ගාලා අතික්‍රමණය කළා දුන්නානේ දැන් කෙනෙකුට කවන්නේ නැහැ. නොලැබීම දුකට හේතුව. කැමැත්ත. ඔව් දැන් නම් පොඩ්ඩක් ඒක හරි. නෑ මම ඒකට එන්නම් ඒක නෙමෙයි. ඊට වඩා මට අතන පොඩි තැනක් තියෙනවා පෙන්න ගන්නකොට. නොදන්නකම කියන එක පොඩ්ඩක් බලන්නකෝ. මට මේ හොඳට හිතලා කියන්න. මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ඕගොල්ලෝ මෙච්චර කල් දැකලත් නැහැ, අහලත් නැහැ, විඳලත් නැහැ, හිතලත් නැහැ. ඒ දේ ගැන ඕගොල්ලෝ දන්නවද නැද්ද? එක සැරේ උත්තර දෙන්න බෑ පොඩ්ඩක් හිතලා කියන්න. ඔක කොහොම සරල උත්තරයක් නම් මම අහන්නේ.
මම අහන්නේ ඔයගොල්ලෝ දැකලත් නැහැ, අහලත් නැහැ, දන්නෙත් නැහැ, හිතලත් නැහැ. ඒක ගැන ඔයගොල්ලන්ට අදහසක් තියෙනවද නැද්ද? තව අවස්ථාවක් දෙන්න. ඒ ගැන කතාවක් නෑ. ඒ ගැන කතාවක් නෑ. කතාවක් නැහැ. අදහසක් නෑ කියන්නත් බෑ. මොකද්ද ඒ අදහසක් නෑ කියන එක නේද? ඊට ඔයගොල්ලෝ කියනවා නම් ඒ ගැන අපි දන්නේ නැහැ, අපිට ඒ ගැන අදහසක් නැහැ කියලා. අදහසක් නැති බවින් ඒ දේ ගැන දන්නවා. ඒක තමයි. අදහසක් නැති බයි. ඒක කතාවක් නෑ කියලා මම හිතන්නේ ඒකයි. ඔව්. ඒ තමයි එක වචනයක් දාපු ගමන් ඒක ගැන දන්නවා. ඒතකොට තේරෙන්නේ නැද්ද? නොදැනුවත්කම ගැන යන්තම් හරි Taman දන්නවා කියලා හිතන් ඉන්නවනම්. ඒක ලෝකේ වෙන එකක් නෙමෙයි. ඒකයි ඔක අවබෝධයක් කියන්නේ. තේරෙනවද? නමුත් අපි අද නමට කියෝ යන්නේ නොදැනුවත්කම නිසා දුක වෙනවා කියලා. තේරෙනවද? ඒක හරියට මොකද්ද? දැකපු නැති දේ මේකයි වගේ. දැකලා නැති දේ මේකයි කියනවා වගේ. නැද්ද? ඒකනේ. අන්න හරි. හරිද? ආයි මං එකක් කියනවා. තථාගතයන් වහන්සේලා විතරයි ලෝකේ පහළ වෙලා මතක් කරපු සිහනාදය දන්නකම නිසා නෙමෙයි දුක එන්නේ කියලා. බුදුහාඳුරු විතරයි මතක් කරේ දන්නකම නිසා නෙමෙයි දුක එන්නේ කියලා. බුදුහාඳුරු විතරයි පෙන්වුවේ ලෝකයට නොදන්නකම නිසායි දුක එන්නේ කියලා. හැබැයි මම අහන්නේ දැන් ඔයගොල්ලෝ මුලින්ම කිව්වා සතුට හොයන්නේ දුකෙන් නිදහස් වෙන්න කියලා. ඕගොල්ලන්ගේ තියෙන දුක් ටික මම හෙව්වොත් ඕගොල්ලන්ට කියන්න පුළුවන්ද බැයි? දුක් ටික. ඔව්. දැනෙන දුක් ටික කිව්වේ. කිව්ව හැකි. ඒ කියන්නේ ඔය දුක් ටික එන්නේ නොදන්නකම නිසාද දන්නකම නිසාද? ඈ? නොදන්නකම නිසා දුක් වෙනවා කියලා තේරෙනවද? දන්නවා. ඔය දුක් ටික දන්නවා. ඔය දුක එන්නේ නොදන්නකම නිසා නෙමෙයි. ඔය දුක් ටික එන්නේ දන්නකම නිසා. අන්න හරි. දන්නවා කියන තනින් ගන්න හිතෙන්නේ නැද්ද? මානසික දුක කියන එක දැනෙනව එකක් නෙමෙයිනේ. හොඳට එකක් තේරුම් ගන්නවද? අපි කතා කරන සියලු දුක්සාගත ස්වභාවයන් අපිට තේරෙන දුක ඔය කියවන්නේ. ඇඟට දැනෙන එක නෙමෙයි මම මේ කියන්නේ හොඳේ. හිතට තේරෙන දුක බව අපි දන්නවා. එතකොට අපි දුකක් දන්නවා නම් වෙන කෙනෙක් ඕනේ නෑ දුකෙන් නිදහස් වෙන පිළිවෙල අහගන්න. අපි කොහොමද ඕක හොයනවා? දැන් මට ආයි අහන්න තියෙන්නේ මෙච්චරයි. සත්තුන්ගේ අපේ දුක නිදහස් කරගන්න කිය වෙනස මොකද්ද? සත්තුන්ට දුක එන්නේ දන්න සීමාවෙන්. අපිට දුක එන්නේ දන්න සීමාවෙන්. සත්තු කරන්නේ ඒ දුක නිදහස් වෙන මොනවා හරි කරනවා. අපිත් ඒ දුක නිදහස් වෙන මොනවා හරි කරනවා. දැන් කලින් නම් සත්තු මිනිස්සු ටිකක් එහෙම වෙනවා. දැන් ටිකක් ලඟ වෙගෙන යනවා වගේ. මම කියව පැහැල් දන්නේ. නදුනවත්කම කියන ගැඹුරු දෙනවද? හැබැයි මට එතනට යන්න ඕනකම නෙමෙයි තිබ්බේ. තණ්හා. දුකට හේතුව තණ්හාව. හරි පිළිවෙලද මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. හරි. මට මේක ඉතලා කියන්න. මේක සම්බන්ධව ඔයගලන්ට තණ්හාවක් තියෙනවද නැද්ද? මේ වටාපතට ඔයගලන්ට තණ්හාවක් තියෙනවද නැද්ද? කැමති නැහැ? තියෙනවා. ඈ? ස්වාමීන් වහන්සේ මොකද? ස්වාමීන් වහන්සේලාගේ එකක් නේ වටාපත. එහෙනම් අපිට ඕනේ අපිට නැහැ. හරියන්නේ. මොකද? ඒ කියන්නේ අපිට ඒකට කැමැත්තක් නැහැ නේ? ආහා හිතලා කියන්න ඕනේ දැන්. සාමාන්‍යයෙන් මම වල කිව්වා වගේ අපිට මේ ලෝකේ කැමැත්ත තියෙන දේවලුත් තියෙනවා. කැමැත්ත නැති දේවලුත් තියෙනවා. හරිද? අපිට දුක එන්නේ මොකකින්ද? කැමැති නිසා නේද? කැමති දේ නොලැබෙන. අන්න හරි. කැමැති දේ නොලැබීම නිසානේ අපිට එන්නේ. අපිට මම වචනයක් දැම්ම අපිට කියලා. ඒක මතක තියාගන්න. දැන් එතනින් නොකිය කියනොත් නැද්ද? අපිට කිසිම කැමැත්තක් නැද්ද ඒ වලට? අපිට කිසිම තණ්හාවක් නැහැ. අපිට ඒ වගේ මේවෙන් දුකක් එන්නේ නැහැ කියලා. ඔයගොල්ලෝ කිව්වේ ඒක මම අපිට කියලා වචනකුත් දැම්මේ. ඔයගොල්ලෝ කියනවා කැමැත්ත නිසා තමයි දුක එන්නේ හාඳුරන්නේ. එම කිව්වනේ? කිව්වා. ඊට පස්සේ මම අහුවා සියලු දේවල් වලට කැමතිද කියලා. ඊට පස්සේ කිව්වා නෑ ඔක්කොම කැමති වෙන්න බෑ. ඉතින් ඒකට උදාහරණ තමයි වටාපත අපිට ඕනේ නෑ. හරිද? හරිද? හිතන්න ඕනේ මෙතන හරිද? ඊට පස්සේ කිව්වේ මොකද්ද? කැමති දේවල් වල ඉන්නේ දුක එන්නේ. ඉතින් ඕගොල්ලෝ දැන් කියන විදිහට අකමැති දේවලුත් තියෙනවා. ඒ කියන්නේ කැමැත්තක් එන්නේ නැති දේවලුත් තියෙනවා. එනේ ඉවෙන් දුකෙන්න බෑ නේද? දුකෙන්න බෑ නේද? එනවා? ඉතින් ඒක කැමැත්තක් නැත්නම් දුක හිතෙන්නේ කොහොමද? මොකද? කැමති දේවල් අන්න ඒකද මාත් අහන්නේ.
දුක හිතෙනවා වඩාපත නෙවෙයි ඔබ 10 කුලිය දුක එනවා. දුක එනවා. ඔව් මාම ඔප්පු කරන්නේ මම කිව්ව එකයි ඈ. මාම මට උදව් කරන්න උතර දැන්. ඉතින් මාම කියන්නේ මොකක්ද නේ? හාඳුනේ ඉතින් වටාපත නෙවෙයි මෙතන රුපියල් 10 ගොල්ලක් තියෙනවා නම් අපිට දුක එනවා. මොකද ඒකට කැමති නේ අපි. මම කියන්නේ මේක දැන් උතර තේරෙන්නේ නැද්ද? මේක 10 ගොල්ලේ කියලා ගන්න. මේක වටාපත කියලා ගන්න. තණ්හාව දිනේ කොහෙටද? මාමට මොකද තියෙන්නේ? අපිට තණ්හාව තියෙන්නේ වටාපතට. නේ? ස්වාමීන් වහන්සේට තණ්හාව ඇති වටාපතට. අපිට නම් තණ්හාව තියෙන්නේ 10 ගොල්ලේට. ඒතර අපිට කවදාවත් 10 ගොල්ලෝ නිසා දුක එන්නේ නැහැ කියලා අපි හිතන් ඉන්නවා. ඕගොල්ලෝ වඩාපත නිසා දුක එන්නේ නැහැ කියලා ඕගොල්ලෝ හිතන් ඉන්නවා. හරිද කියලා තමයි මම අහන්නේ. මොකද? වටාපත හින්දා හරි සල්ලි හින්දා හරි කියන එක වැරදි. එහෙනම් තණ්හාවෙන්ද? ඔව් තණ්හාව කියන්නේ කොහොමද නිර්වචනය කරන්නේ? කැමැත්ත නිර්වචනය වෙන්නේ දෙයකින් නෙමෙයිද? ඔව් මට මෙතනින් කියන්නකෝ බලන්න හට ගැනීම කොහෙන්ද තියෙන්නේ කියලා. මට මෙච්චරයි මම ආයි කියන කතාව. අපි ගොඩක් එහෙම වුණාට. මම ඇහුවේ මේකයි. දුක තමයි අපේ ප්‍රශ්නේ උනේ. මොකද අපි දුකෙන් නිදහසෙන් තමයි මේ ඔක්කොම කරන්නේ. දැන් අපි පොරොන්දු වුණානේ ඒකට. නිබ්බාණං පරමං සුගන්ධිනේ. නේ? හරි. මම ඇහුවේ ඒගොල්ලන්ගෙන් දුක එන්නේ කොහොමද කියන එක. දුකට හේතුව මොකද්ද කියලා. හොඳ ලස්සන උත්තරයක් දුන්නා නොදන්නකම කියලා. මම නොදන්නකම පෙන්නුවා දැන් ඈ. හරිද? අපිට තේරුම් ගන්න පුළුවන් මට්ටමනේ තණ්හාව කියන එක. මම ඇහුවේ තණ්හාව නිසා නේද දුක එන්නේ කියලා හැමෝම ඔව් කියලා කිව්වා. හරිනේ? මම ඇහුවා තණ්හාවට කියන සාමාන්‍ය වචනේ තමයි කැමැත්ත. ඒතර හැමෝම එක වුණා කැමැත්ත නිසායි දුක එන්නේ කියලා. මම ඊට පස්සේ වටාපත පෙන්නලා ඇහුවා මේකට කැමැත්ත තියෙනවද නැද්ද කියලා. ඊයසගොල්ලෝ ගෝ නැහැ කියලා. හරිද? හරිද? හරිනේ? හරි. ඊට පස්සේ දැන් මම ඊට පස්සේ කිව්ව එක තමයි එහෙනම් අපිට ලෝකේ දුක හටගන්නේ නැද්ද ඒවලුත්? තියෙනවා. ඒතර අපිට දුකෙන් නිදහස් වෙන්න පොඩි වැල්ටියක් කරන්න තියෙනවා. මම මෙහෙමයක් අහන්නද? අපේ ජීවිතේ කැමැත්තෙන් අපි බැඳිලා ඉන්න දේවල් අතේ ඇඟිලි ගාණක්වත් නැහැ නේ. ඔය කියන විදිහට කියනවනම් නේද? ඉතින් ඒකට ඔය කියන දුක මහලු දුවක් වෙන්න බෑනේ. ඒක තමයි ඒගොල්ලන් හිතන දින කාරණා. තව මම එකක් කියන්නම්. සමහර දේවල් කැමති නෑ කියන්නේ මොකද්ද මේවාදී? ඒ කියන්නේ කැමැති දේ, ඒ කියන්නේ හැම තැනටම කැමැත්තක් නෑ කියන්නෙම ඔය ගැන පැත්ත තියෙනවා. මොකද්ද? කැමති නැහැ කියන්නෙම මම උදාහරණයක් මෙහෙම කියන්නම්. අපි ගමු අද දාන්නට ගෙනාවේ රස කැවිලි. හරිද? අපි හිතමු කොණ්ඩ කැවුම්, මුං කැවුම්, වැලි තලප. හරිද? කොණ්ඩ කැවුම්, මුං කැවුම්, වැලි තලප. පීරිසි තුනක ඔය තුන තියෙනවා මේස උඩින්. ඉතින් මම අහනවා වඩා කැමති මොකටද? කවුරු හරි කියයි කොණ්ඩ කැවුම් හාඳුනේ කියලා. ඔන්න උතර බලන්න. කොණ්ඩ කැවුම් වලට තමන්ගේ පළවෙනිම සිතුවිල්ල නැగిලා මේකට මම කැමතියි කියලා යනකොටම එයා නොකිය කියනවද නැද්ද? ඉතුරු දෙකට මං එච්චර කැමති නැහැ කියලා. නොකිය කියනව නේද? කටින් කියන්නේ නැහැ හොද? අන්න හරි. මං ඉස්සෙල්ලා කියපු ප්‍රශ්නෙකට සම්බන්ධයි. මම කිව්වා නේද ඔයගොල්ලෝ අහලා නැති, දැකලා නැති, හිතලා නැති, කවදාවත් දන්නේ නැද්ද ඒකට මොකද්ද ඔයගොල්ලන් තියෙන විස්තරය කියලා ඇහුවාම. ඔයගොල්ලෝ මොකද්ද ඒක ගැන දරන මතය කියලා ඇහුවාම ඔයගොල්ලෝ කිව්වේ ඒක ගැන අපි දන්නේ නැහැ හඳුනේ කියලා. මම ඒක කිව්වා නේද? දන්නේ නැති කමින් ඒක දන්නවා කියලා. අන්න හරි දැන් කැමැත්ත කියන එක පොඩ්ඩක් බලන්න ඕනේ. මුං කැවුම් වලට කැමති කියනකොට මොකෝ අපිට වෙලා තියෙන්නේ? කොණ්ඩ කැවුම් වෙලදලම කියන එකට කැමැත්ත නැහැ කියලා අපිට තේරෙන්නේ. මම අහන්නේ මේකයි. දැන් කැමැත්ත කියන එක එකසරේ තේරෙන්නේ අපිට මේ ආහාරයට අපි කෑවහම අපි මේ ආහාරය ගත්තාම අපිට රහ තේරෙනවා. මේ නිසා ලොකු සුවයක් එනවා. ඔන්න ඔතනින් තමයි අපි තණ්හාව කියන එක ගන්නෙ. පැහැදිලිද මම කියන එක? හැබැයි අපිට මේ කොණ්ඩ කැවුම අල්ල ගන්නකොට අමතකයි. මොකද්ද? මුං කැවුම් සහ වැලිතලප කියන එකට අකමැත්තෙන් කැමැත්තක් තියනවා කියන එක. දැන් පොඩ්ඩක් කැමැත්තේ නිර්වචනය වැඩි වෙනවා. තේරෙනවද? ලෝකයා කතා කරන්නේ අකමැත්ත ගැන නෙමෙයි. ලෝකයා මේ තණ්හාව වල කතා කරන්නේ කැමැත්ත විතරයි. හිතන කෙනාටයි තේරෙන්නේ නෑ මෙතන අකමැත්තෙන් බැඳිලා තියනවා කියන එක. හරිද? දැන් මොකෝද අත්තේ වටාපතර කැමති නැද්ද? දැන් කොණ්ඩ කැවුම් තියෙන්නේ නැත්තම් අර අනිත් ඒවාට කැමති වෙනවා. එතනත් මම මේකනේ. එතකොට අර දෙකිනුත් අපිට වඩා කැමතිකක් තියෙනවා. පැහැදිලිද? මම කියුව මෙතන අර දෙපේනවද? 10 කොලේට කැමැත්ත තණ්හාව තියෙනවා කියලා ඕගොල්ලෝ කිව්වට මෙතන කැමැත්ත හදන්න බෑ. මේකට අකමැත්තෙන් කැමැත්ත ගන්න නැතුව. තණ්හාව කියන්නේ කැමැත්ත සහ අකමැත්ත කියන දෙකම. ඔන්න ඕකෙන් තමයි ඔක භයානක. හරිද? මෙතන ප්‍රශ්නයක් තියෙනවා අපි ගන්න. පව් කරන්නේ මිනිස්සු නොදන්න මිනිස්සු පව් කරන්නේ කැමැත්තෙන්. ඒ නිසා ඉතින් කැමැත්ත දෙක කොහොමද ලැබෙනවනේ.
දුන්නොත් දාණය ලැබෙයි නිදාණය. හරිද? ඒකේ දුන්නොත් දාණය කියද්දි මිච්ඡා දාන සම්මා දාන කියලා දෙපැත්තක් තියෙනවා. මිත්‍යා දානයකදී යාට ලැබෙන්නේ මිත්‍යාව. ඒ කියන්නේ දුකමයි උරුම වෙන්නේ. යහපත් දීමකදී යාට ලැබෙන්නේ යහපත් දේ. ඒකයි දානයක් දෙනකොට ආයුෂ වර්ණ සැපවල ප්‍රඥා කියන පහම ලැබෙනවා. ඕක තමයි බේසික් තියරි එක. බේසික් මූලික ධර්මයේ මූල ධර්මතාවය. මෙහෙම වුණොත් කෙනෙක් මිනිස්සුන්ට අරක්කු දන් දෙනවා. නිකන් දෙනවා. තව ඔය මොන හරි මද්ද්‍රව්‍යයක් නිකන් දෙනවා. එයාත් දානයක් දෙනවද නැද්ද? දැන් එයාටත් ලැබෙන්න ඕනද නැද්ද පහක්? ආයුෂ වර්ණ සබ්බ ප්‍රඥා ලැබෙනවා කොයි පැත්තටද? වැඩෙන එකට නෙමෙයි ගෙවෙන්න දෙන්නේ. ආයුෂය ඊටාම අඩුයි. බලය ඊටාම අඩුයි. ඥානය ඔල මොට්ටල කම්මයි ඉන්නේ. පැහැද? ඒක මම කියුවේ මේකේ මූල ධර්මතාවය දෙපැත්තට තියෙනවා. මම ඔය දැන් අකමැත්ත නිසා උකට අකමැත්ත කියන පදනම ගෙනාවේ. කෙනෙක් අපි හිතමු දැන් ධර්මය අහලා තියෙනවනේ අපි. මම ඔන්න ඔකයි කියුවේ මනුස්සකමේ වටිනාම දැන් ඉන්නේ මෙතන. අපි ධර්මය අහලා තින්ද අපි දන්නවා කාට හරි බයිනවා කියන එකේ භයානකම. හැබැයි අපි කියනෝ නේද මම කැමැත්තෙන් නෙමෙයිනේ හාමුදුරුවෝ බයින්න ඉතින් කරන්න වෙලා. ආහා ඒව බේරෙන්න බෑ ඉතින් කොහෙ කිව්වත් ඈ. දැන් අපි කිව්ව එකත් එකට තේරුම් ගත්තා නම් ඔයගොල්ලෝ තේරුණා නම් කැමැත්තෙන්ම තමයි බයින්නේ. අන්න හරි කැමැත්ත කියන එක හමු වෙන්නේ නැත්තම් බනිනවා කියන එක යෙදෙන්නේ නැහැ. අපි මේ ලෝකේ අපිව සාධාරණීකරණය කරගන්නවා පාපය තුල. අපි බණක් දන්නවා නමුත් ඉතින් මේක කරන්න වෙන නිසා කරනවා කියලා. ඒක තමයි ලොකුම භයානකම උදේ ධර්මයක් තමන්ගේ මුවාවට වාසියට අරගන්න එක. ධර්මයේ දන්න කෙනා නිරන්තරයෙන් මොකද කරන්නේ? තමන්ගේ තියෙන වැරද්ද අඩුපාඩුව උපරිමයෙන් හදනවා හරිද? නැතුව ඒක හොඳට වවනව නෙමෙයි. හරි. ඒ ටික ඔයගොල්ලෝ හිතන්න ඕනේ මම පොඩි පැත්තක් පෙන්නේ. දැන් අපිට තණ්හාව නිර්වචනයක් ආවා. කැමැත්ත සහ අකමැත්ත. ලෝකේ තව සිද්ධියක් තියෙනවා. ලෝකයේ තුල ප්‍රධාන සිද්ධි දෙකක් තියෙනවා කැමැත්ත සහ අකමැත්ත කියලා දෙකක්. තව සිද්ධියක් තියෙනවා. මොකද්ද? කැමැති වීම සහ අකමැති කියලා දෙකක් තමයි තියෙන්නේ. අපිට තේරෙන මට්ටමේ. හැබැයි පොඩ්ඩක් හිතුවොත් තව එකක් තියෙනවා. මොකද? උදව්වක් ඕනේද? මොකද? මුලාව කියන එකේ අර්ථය මොකද? මොකද? උදාහරණ කිව්වොත් ඒ උදාහරණ ගන්න බෑද? අන්න හරි. අන්න. මොකද උතරේ? ඒකද? මම කිව්වේ ඇහුණාද? කැමැත්ත ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. හැබැයි අපිට ඒවා ඉතින් තියනවා කියලා තේරෙනවා. ඔව් ඒක හරි. ඇත්තම අවබෝධ නැතිකම තමයි ලොකු ප්‍රශ්න. මොකද මාවල උතරේ? මම කියන්නේ තව සිද්ධියක් මේකේ තියෙනවා. අපි කතා කරන්නේ කැමැත්ත සහ අකමැත්ත විතරයි. ලෝකේ තුලමද? ඔව්. මොකද? ඒව නෙමෙයි මම කියන්නේ අපේ ලෝකෙ තුල තාම අපි තණ්හාවේ පොඩි ඉස්සරහට යන්නේ දැන්. දැන් මොකද අපි තණ්හාව බලා ගන්න බෑ මේකේ. දැන් ඉතින් වටාපත් වලට කැමැත්ත තියෙනවා ඈ. හරිද? මම උදව්ව ගේන්නද උතරේ ආවා. අනික කඩ හිතනවනේ. මධ්‍යස්ථ බව. උපේක්ෂාව කියන්නේ උකට. පැහැද? ඒ තමයි මම කිව්වේ. ඒ කියන්නේ පියවන්නේ සමහර ඒවා අපි නිකම්ම ගත්තොත් මෙතන තියෙන බිත්තිය. මේකට 아무තුවෙන් විශේෂ කැමැත්තකුත් නැහැ, අකමැත්තකුත් නැහැ. මොකද හිතින් තිබුණා වේ. කොහොම සිද්ධ වෙන්නේ තින්නේ? මම ආයෙගොල්ලන් අහන ප්‍රශ්නේ මේකයි. දැන් අපිට තේරුණා කැමැත්ත කොහොමද කැමැත්ත මට්ටමේ තියෙන එක. අකමැත්ත කැමැත්තෙන් කොහොමද තියෙන එක. මම අහන්නේ ලෝකේ තුල මම කියන එක හොඳට හිතලා උත්තරයක් ඕනේ. ලෝකය තුල තණ්හාව දශමයක්වත් යෙදෙන්නේ නැහැ නේද? මධ්‍යස්ථ දේවල් වලදී. තමයි ලෝකය තුල තමයි. දැන් ලෝකය තුල අපිට සබ්බ දුපේක්ෂා අතුරු හම්බෙන්නේ. මොකද? ඒ වන්ට සලකරොත් අපිට කැමැත්තක් ඇති වෙන්නේ දෙයකට. අපි ද්වේෂය නැත්තම් තරහ ගන්නෙ දෙයක් එක. මම අහන්නේ අපිට තරහ යන්නේත් නැති
විශේෂයෙන් අල්ලගන්න ඕනේ නැද්ද දේවල් වලට අපිට අමුතුවෙන් තණ්හාවක් තියෙනවද? තියෙනවද නැද්ද? උපේක්ෂාව යෙදුනේ කොහොමද? ඒක මම කියන්නම්. නෑ මම කියන්නේ යෙදුනේ එක ගැන අහදසක් තියෙනවා. කොහොමද දෙන්නේ? උපේක්ෂාව තියෙන්නේ කොතනද? කොතන තියෙන්නේ? උපේක්ෂාව තියෙන්නේ යම් දෙයකට සාපේක්ෂව වේ. ඔව්. මම අහන්නේ එතන එතකොට මේ තණ්හාව තියෙනවා. ඒ අර පිළිබඳ අදහස් තියෙනවා දෙකක් ගැන. දෙකක් කියලා මොකක්ද අදහස් කරේ? කිව්වේ අර කැමැත්ත කැමැත්තයි. ඒක ඇති එක නැති එක. නෑ නෑ. මම බැලුවේ මොකක්ද ඒ උත්තරේ කියන එක. හරිද? ඒක සෑහෙන ලොකු වංචනික උත්තරයක් ඈ. කලින් කියව එකෙන් මේ කියන එක. එහෙම නෙමෙයි මං කියනවා. මේ ගන්න මම දැන් මේ අර මේ බන්ටයක් තියෙන මෙහෙනකොට. ඔය බන්ට් එකේ මාන පඳුරු ටිකක් තියෙනව නේද? ඔය පඳුරු ටික හොඳට බලන් යන්න. හොඳට බලන් යනකොට අපිට වෙනසක් තේරෙන්නේ එකපාරට මාන ගහක් උඩට එක්බුත් විතරයි. ඉතින් මෙහෙම අපි මෙහෙම බලන් යනකොට මෙතන එකක් ඉස්සලා තියෙනවට ටක් ගාලා වෙනසක් තියෙනවා කියලා ඔහොම. තේරෙනවද? මෙහෙම එක පේලියට තියෙනකොට අපිට එතන අමුත්තක් නැහැ. අර මාම කියව පොයින්ට් එක හරි. මාම කියව එක හරි. මොකද අපි සංසන්දනය කරනවා තමයි තේරෙන්නේ මෙතන තිබ්බා කියලා කැමැත්ත. මම කියන්නේ ඒක නෙමෙයි උපේක්ෂාව කියන්නේ. අපි මෙහෙම බලන් ඉන්නකොට අපිට කිසිම වෙනසක් නැතුව තියෙන්නේ. මම දැන් උදාහරණයක් කියන්නද? හොඳට මම කියන්නේ බලන්න. මම සද්ද නැවැත්තුවාම පිටිපස්සෙන් ඇහෙන්නද එක දිගට පවතින සද්දයක්. එනවනේ. මම නතර කරපු හින්දානේ කටහඬ දැන් ඕක ඇහුනේ. මම කියන්නේ දැන් මම කතා කරගෙන යනකොට මෙතන සද්ද ඇහෙනව නේද? මෙතන තණ්හාවක් තියෙනවද නැද්ද? ඈ? තණ්හාව තියෙනද? ඒක නිකන් ඒතර තණ්හාවක් දෙන්නේත් නෑ මේ තණ්හාව නැතිලත් නෑ ඒකින්ද ඒකට කැමැත්තක් නැද්ද? මම උදාහරණයක් කියන්නම්. හරිද? උදාහරණයක් කියන්නම්. ඕගොල්ලෝ යනවා ඇඳුම් කඩේකට. ඇඳුම් කඩේකට යනවා. හරි දැන් පිරිමි කට්ටිය මේ විදිහට බලන්න, ගැහණු කට්ටිය මේ විදිහට හිටන්න. ඇඳුම් කඩේකට යනවා. මට අලුතෙන් එහෙම ඇඳුමක් ගන්න අවස්ථාවක් නැහැ. මම ඉතින් යාළුවෙක් එක්ක යන්නේ. හරිද? නමුත් ඉතින් අපි යාළුවෙක් ගියා කියලා පැත්තටලා වඩලා ඉන්නේ නැහනේ. අපිත් කැරි කැරි බලනවනේ. බලනකොට එක ෂණිකව තේරෙනව නේද මේ ඇඳුම නම් ලස්සනයි කියලා. අපි ගන්න නෙමෙයි මේ කියන්නේ ඈ. අපිට හිතෙනවනේ මේක ලස්සනයි කියලා. ඊට පස්සේ මම හිමීට පර්ස් එක දිහාලා බලනවා තියනවා සල්ලි යනවා කියලා ඒක පස්සේ එන එක. ලස්සනයි කියලා අඳුම තේරෙනව නේද? ඊට පස්සේ ඕන්න ඔය ලස්සනට අපිට කැමැත්ත ආපු නිසා අපිට ඒ මොහොතේ ඉඳන් හිත කා කියන්න ගන්නවා තිබ්බනම් හොඳයි යාළුවාට ණය වෙලා හරි ගන්න ඕනේ ඔක්කොම ප්‍රශ්න පටන් ගන්නවා. හරිද? මං අහන්නේ මම මේ කියපු සිද්ධියේ ඇත්තටම කැමැත්ත ආසාව බැඳීම පටන් ගන්නෙ කොතනින්ද? කොතනින්ද? ඒකයි මම හිතට තමයි තේරෙන්නේ. ඒක ගැන තරගයක් නැහැ. මම කියන්නේ ඔය ඔතන හිතට හරි ඕක තේරෙන්නේ කොතනින්ද? මොකක්ද දැකීමෙන්ද? අන්න හරි ලස්සන එකනේ. උත්තරේ වැරදි. මොකද මාවට හිම කියන්න බෑ දැන්. මම මේක ඊට ඉස්සරහට නිච්චනේ දැන්. කැමැති දෙයට විතරක් තණ්හා වෙනවා කියලා දැන් ගන්න බෑ ඔයගලන්ට. කැමැති කියලා මේක තෝරනකොට මිතුරු ටිකට අකමැත්ත වෙලා තියෙන්නේ. තේනවද? එතකොට එහෙනම් කියන්න ඕනේ අර අකමැත් දේවල් නිසා තමයි තණ්හා වෙන්නේ කියලා එහෙනම්. හැබැයි හොඳයි ඒක කිව්වේ. අපේ ස්වභාවිකව අපි කොච්චර කිව්වත් අකමැත්තට අපි කැමැත්තක් තියෙනවා අපිට තේරෙන්නේ නැහැ. මම කියන්නේ උත්තරේ තාම හරියට ආවේ නැහැ. මොකද්ද පළවෙනියටම මෙතන බන්ධනය පටන් ගන්න තැන? මොකක්ද දැකීමද? ලස්සන ඇඳුම දැකීම. ලස්සන ඇඳුම දැකීම. ලස්සන ඇඳුම දැකීමද? ලස්සන ඇඳුම දැකීමද? ලස්සන ඇඳුම දැකීමනේ. හරිද? දැන් ආයිත් දැන් අර්ථන් දෙන්නේ. හරිද? ආයි ලස්සන ඇඳුමට එන්නේ. ඊට මෙතන තියෙනවා අපිට අහුවෙන්නේ නැත්තන. මං කිව්වේ දන්න කම නිසා නම් තණ්හාව හැදෙන්නේ අපිට අමාරුවක් නැහැ මේක ලෙහන්න. දැන් ඕගොල්ලෝ හැමෝම දන්නවනේ කඩේකට ගියාම ලස්සන ඇඳුමක් දැක්කම දුගෙනවා කියලා. දැන් ඔය මගෙන් අහන්න ඕනේ. ඔය නිකන් ලස්සන උත්තර ටික දෙන්නේ. තේරෙනවද? මෙතන ඔයාලට තේරෙන්නේ නැද්ද පින්වන්දි? ලස්සන ඇඳුම සහ කැත ඇඳුම කියලා වෙන් වෙන්න නම් ඇඳුම් දකින්න ඕනේ හරියට. ඇඳුම දැකීමමයි ඔතන ප්‍රශ්නේ පටන් ගන්න මුල. ලස්සන ඇඳුම් දැකීම නෙමෙයි, කැත ඇඳුම් දැකීමත් නෙමෙයි, ඇඳුම දැකීම. හරිද? ඔතන මොනවද තියෙන දුක සැප අපිට?
මොන හරි දෙයක් දකින්නකොට මොකද කියන දුක සැප? අපිට අදාළවත් නැහැ මොකද වෙන්නේ කියලා. ඕක තමයි උපේක්ෂාව කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද? නැද්ද? පැහැදිලි නැද්ද? පැහැදිලි. පැහැදිලි? දැකීම තමයි උපේක්ෂාව කියලා කිව්වේ. නෑ වචනත් එක එපා. මම කියන්නේ මෙතන ප්‍රශ්නේ පටන් ගත්තේ කොහෙන්ද කියලා මම ඇහුවේ. අපිට තේරෙන්නේ ප්‍රශ්නේ පටන් ගන්නෙ කැමැති ඇඳුමට ආසුණුත් කියලා. අකමැති ඇඳුමත් එක්ක ගැටුණුත් කියලා. ඔක තමයි අපි දෙගොල්ලෝ කතා කරන අපේ භාෂාවෙන් දන්න දුක. මම ඇහුවේ මේ දෙකම වැරදි කියලා. මම ඊට පස්සේ ඇහුවනේ කොතෙන්ද මේක ඇත්තටම පටන් ගත්තේ කියලා. ලස්සන ඇඳුමක් කියලා තෝරන්නත් මේක ඕනේ නැහැ කියලා අයින් කරන්නත් ඇඳුම කියන එක හම්බෙන්න ඕනේ. ඇඳුම කියන එක. ආන්න හරි. ඒතර මං අහන්නේ බන්ධනේ පටන් ගන්න තියෙන්නේ කොතනින්ද? හමු වීම. මොකක් හමු වේවද? ඇඳුම හමුනා. කියන්නේ දෙයක් හමුනා. කැමති වීම මොකටද? දෙයක් වඩපත්. දෙයකට කැමති වීම. සංඥාව උතර දැන් ඒක. මම සාමාන්‍ය ජීවිතේ හිතන්නකො සිතාම සරලයිද? ඕනට ඔක ඇත්තම කිව්වේ අදහස අරගෙන නම් මාවට විතර තේරෙන්න තැනක් තියෙනවා. අපි එක තැනකවත් තණ්හාවෙන් මිදලා නැහැ කියන එක. හරි. අපි අපේ ප්‍රතිපදාව ටිකක් බලමු. දුකෙන් නිදහස් වෙන්න මම එහෙම අහන්නම්. මේ ලෝකේ ඕගොල්ලන්ට තියලා තියෙන විදිහට දුක මොකද්ද? ඇයි දුකයි කියන්නේ? අන්න හරි. දැන් බලන්න. කැමති දේ නොලැබීම දුකයි කියන එක අපි හිතන් ඉන්නේ. අන්න හරි. එහෙමයි අපි හිතන් ඉන්නේ. හරිද? මම කියන එක පොඩ්ඩක් සූක්ෂමයි පොඩ්ඩක් බලන්න. හරි. කැමති දේ නොලැබීම කියන එක දුකයි තමයි. හැබැයි ඒ දුක කියන එක අහු වෙන්නේ කැමති දේ නොලැබීම කියන එක සැප නිසා නෙමෙයිද? කැමති දේ නොලැබීම කැමති දේ නොලැබීම කියන සිද්ධිය තියෙන නිසා නේද කැමති දේ නොලැබීම දුක එන්නේ? ඒතර වඩා තණ්හාව තියෙන්නේ මොකටද? කැමති දේ නොලැබීම කියන එකටද නැත්නම් ඒක තියෙන නිසා. කැමති දේ නොලැබීම කියන ධර්මතාවයටයි දැන් වඩා තණ්හාව තියෙන්නේ. මම අහන්නේ කරවිල පැල කරොත් කොමඩු හම්බෙයිද නැද්ද? දැන් අපි පැල කරන ඇටේ මොනවද තියෙන්නේ? කරවිල. අපි හිතන් ඉන්නේ දුකින් නිදහස් වෙනවා කියලා. තේරෙනවද මං කිව්වේ? අපි මෙහෙම ගමු. අතන මොනවත් නැහැ. අතන මොනවත් නැහැ හොඳේ. මොනවත් නැහැ නේ. අතන මෙතන මොනවත් නැද්ද? ඈ? මොනවද තියෙන්නේ? අන්න හරි නියම උත්තර ටික ඒවනම්. දැන් මං හිතන් කියනවා අර අතන තියෙන මෙහෙම පෙන්නනනේ අත. එවනේ මම එක පෙන්නේ මෙහෙම කියලා නිකන්. හොඳයි දුන්න උත්තරේ නම්. අපි අතන මොනවද නැද්ද කියලා වහම තියෙනවා. තියෙනවා කියනකොට අපි මොකද්ද කරන්නේ? මොනවා හරි තියෙන දෙයක් තමයි කියන්නේ උතන. මම කියන්නේ මේකයි. මම අදහස් කරේ ওই පැත්තෙන් ගන්න නෙමෙයි. මෙතන හිස් නේද? මෙතන ටයිල් නෙමෙයි මං කියන්නේ. මේ අවකාශෙ මේ. හිස් නේ? ඒක තමයි වැඩි අපිට හුලං හරි හම්බෙනවා දැන්. ඒකත් නෙමෙයි කියන්නේ මං ඒ සියල්ලම නැහැ කියලා මම මේ කියන්නේ. අන්න ඒ අර්ථයෙන් මොනවද නැහැ කියන එක ගන්න. මං අහන්නේ එතන මොනවද නැද්ද කියන එක අතරම. අන්න නැති බව තියෙනවා. තේනවද? නැති දේ පවතිනවා. අන්න ඒ අර්ථයෙන් බලන්න කැමැත්තට නැහැ කියද්දී කැමැත්තේ නැති දේ පවතිනවා. පැහැදිලිද? දැන් අන්තිමට කොහෙන් කරනවද ඉතින් පැවැත්මට වැවිලා තියෙන්නේ. කැමැත්තට නැති දේවල් තියෙනවා. කැමැත්තට නැති දේවල් අනිත් පැත්තට පවතිනවා. අවිද්‍යාව කියන තැනට එන්නේ එහෙමයි නෙමෙයි. ඕක තමයි නොදන්නකම කියන්නේ. දැන් අපිට සාපේක්ෂව අපිට දුකෙන් නිදහස් වෙන්න තියෙන මඟ මොකද්ද? කැමැත්ත නැහැ කියලා බලන එක නේද? දැන් ඕක අපිට තියෙන ලොකුම ඥාණය නේද? දැන් මේ ඥාණය තමයි අඥානය කියලා මම කිව්වේ දැන්. ඇයි දැනන් හිටියේ නැහැ කියන එක ඉන්නේ ඕක වෙන්නේ? මම කියලා තේනවද? මෙතන මොනවත් නැහැ කියද්දී නැති මොන හරි දැන් මෙතන තියෙනවා. මේක කැමැත්තට නැහැ හින්දා අපිට කරන්න තියෙන්නේ මොකද්ද? එක්ක මේකෙන් අපි අයින් වෙන්න ඕනේ නැත්තම් මේක අපෙන් අයින් කරන්න ඕනේ. හරිද? මම කියලා තේනවද? යමක් කැමැත්තට නැහැ කියලා ගත්තාම කරන්න තියෙන්නේ මොකද්ද වැඩ දෙක? එක්ක මම මේකෙන් අයින් වෙන්න ඕනේ නැත්තම් මගෙන් එක අයින් කරන්න ඕනේ. ඔය දෙක කරාම අවසානයේ සතුටක් එනව නේද? සතුටක් එන්නේ කොහොමද? යන්තම් ඇති නිදහස් වුණා කියලා. ප්‍රශ්නේ මේකයි. නිදහස් වුණේ මොකෙන්ද? අන්න හරි නිදහස් වුණේ මොකෙන්ද? අරකින්.
මේකෙන් අරයාගෙන් මෙයාගෙන් මම අහන්නේ ඔහොම නිදහස් වුණාම එතන නිදහස් වෙච්ච එක තියෙනව නේද තාම? මං කියේ දෙනවද? ප්‍රශ්නේ තමයි බුලත්තිට බුලත්තිට තමයි දැන් ලොකුම දුක. දැන් බුලත්තිට අයින් කරනවා. නිදහස්ද නැද්ද? බුලත්තිට අයින් කරනවා නිදහස්ද නැද්ද? නිදහස්. අන්න මොකද කිව්වේ? හපන්න මොකුත් නැහැ. නැති දේ හපනවද නැද්ද? හපන්න මොකුත් නැහැ කිව්වම කටට නම් සැහැල්ලුයි. හැබැයි නැති දේ උතන හැපෙනවද නැද්ද? නැති දේ හැපෙනවා. ඔන්න ඕක අපිට අහුවෙන්නේ නැහැ. ඕකයි ප්‍රශ්නේ. පැහැදිලිද? ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අන්ත දෙකක් ගැන කතා කරනවා නේද? අන්ත දෙකේ එකක් තමයි ඇති බව, අනිත් එක තමයි නැති බව. අපි නිවන් කියලා හිතන්නේ මොනවද? අපි හිතන්නේ නැති බව. ඔයනේ උච්ඡේද දෘෂ්ටිය කියලා. පැහැදිලිද? වචන එච්චර තේරුම් ගන්න අවශ්‍යතාවයක් නැහැ. මම දන්න කෙනෙක්ටයි තේරුම් ගන්න කිව්වේ. නැති බව කියන්නේ අන්තයක්. අන්තයක් කියන්නේ හේතුව ඇයි? අන්තගාමී කියන්නේ එතනින් එහාට යන්න බෑ කියන එක. මොනවා හරි මෙහෙම තාප්පයක් ගහලා තිනවා අපිට එතනින් එහාට යන්න බෑනේ. අන්තයක්. ඩෙඩ් එන්ඩ් කියලා කියන්නේ අන්තයක්. නමුත් අපේ සාමාන්‍ය ජීවිතය ඇතුලේ අපිට තේරෙනව නේද සමහර තැන් වල යන්න පුළුවන් කියලා. ඇයි අපිට නැති බව කියන එක තේරෙන්නේ නැහැ. නැති තාප්ප හරහා අපිට යන්න බැයිද? තාප්පයක් හරහා අපිට යන්න බැයිද? පුළුවන් නේ. ඇත්තටම තාප්ප කියලා දන්නව යන්න පුළුවන්ද? නැති තාප්පේ කියන්නේ තාප්පෙමයි. වැඩේ තියෙන්නේ අපි දන්නේ නැහැ මේක තාප්පයක් බව. පැහැදිලිද? අර කිව්ව උත්තරේ මං ගෙනාවොත් කැමැත්තර නැහැ කියද්දී සහනයක් එනවා යන්තම් දුකේ නිදහස් කියලා. හැබැයි පොඩ්ඩක් බැලුවම මන් තේරෙනවා කැමැත්තර නැති බවින් කැමැත්තක් තියෙනවා කියලා. හරිද? ඒක හරියට මේ වගේ. අපි කිලෝමීටර් ලක්ෂයක විතර දුරක් දුවන හොඳට. හති දදා දුවලා අන්තිමට ෆිනිෂ් ලයින් එකකින් ඉවර කළා කොඩි සේසත් නංගනවා අපි තරගේ ඉවර කළා කියලා. එක පාට ලොකු සද්දයක් කියලා අපි හැරෙනවා. බැරි නම් හීනෙන්. ඇඳ උඩ දුවලාද එකම තැන ඉඳලාද? ඈ? එක තැන දුවලාද කිලෝමීටර් ලක්ෂයක් දුවලාද? නැත්නම් එහෙම වුණා කියලා අපි හිතන් ඉන්නවද? හිතාගෙන ඉන්න ඕකම තමයි වෙන්නේ උතන. අපි මහා දුකින් නිදහස් වුණා කියලා මොකක් හරි ප්‍රතිපදාවක් හිතා ගන්නවා. අන්තිමට මේ ප්‍රතිපදාවට ගියවම තිනුවද? ඇඳ උඩ ඉන්නම තමයි තියෙන්නේ ඉතින්. ඇඳෙන් දශමයක්වත් කකුලවත් හිල්ලලා නැහැ උතන. පැහැදිලිද? ඕයේ හින්දා තමයි මං කියද්දි කිව්වේ මුලින්ම හොදේ. සත්‍ය හොයනවා කියන දේ හැම තිස්සෙම කන් දෙක ඇරලා තියෙන්න ඕනේ. කන් දෙක වැහෙන්නේ මොන වෙලාවටද? අපිට ආයෙ අහන්න දෙයක් නැහැ කියලා එතනකොට. පැහැදිලි. අර බල්ලෝ කන් දෙක උස්සන් ඉන්නේ මොන හරි අහන්න දිනවනම්. නැත්තම් කන් දෙක පහත් වෙනවා. ඇයි? ඌට අහන්න දෙයක් නැහැ. තේරෙනවද? මම ඕගලන්ට අර උපේක්ෂාවේ කතාව කියලා දෙන්නම්. ඒතොර අපිට තේරුම් ගන්න පුළුවන් අපි මේ තණ්හාව දුකට මුල කියලා කිව්වට අපිට සමහර ලෝකේ තණ්හාව වේදෙන තැන තියෙනවා දුක මාත්‍රයක්වත් නැති. පැහැදිලි. මෙතන පින්වන්දේ අතරම දුක නෙමෙයි තේරුම් ගන්න ප්‍රධාන භයානකම. හරිද? දුක තේරුම් ගැනීම නෙමෙයි මේකේ ආයාසය. ඇත්තම සැප කියන්නේ මොකක්ද කියන තේරුම් ගන්න යාමාරු. පැහැදිලි. අපි හිතලා ඉවරයි අපි ඉන්නේ දුක කියලා. ඒ නිසා ඒකේ නිදහස වෙන එක එක දේවල් කරනවා. අපිට තේලා නැහැ අපි සමහර තැන්වල මේකේ උපරිම සැපේ ඉන්නවා කියන එක. පැහැදිලි. දැන් මම කිව්වමත් මොකක්ද වගේ නේද? මම මෙහෙම උදාහරණයක් කියනවා. මේ ලෝකේ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි දේවල් සහ ඒ කියන්නේ යමක් කියලා කොටසකට බෙදන්න පුළුවන්, යමෙක් කියලා කොටසකට බෙදන්න පුළුවන්. යමෙක් හෝ යමක් කියලා ප්‍රධාන දෙකක් තියෙනවා. නැත්නම් සවිඥානික අවිඥානික කියලා බෙදන්න පුළුවන්. මට හොඳට හිතලා කියන්න මේ ලෝකේ සියල්ලම Tamanට අයිතිද? සියල්ලම Tamanට අයිති නැද්ද? සියල්ලම Tamanට අයිතිද නැද්ද? නෑ නේද? හොඳට උත්තර හිතන්න ඕනේ උතන හරි. සියල්ලම Tamanට අයිති නෑනේ. එතනින්ම උලායි නොකිය කියනෝ නේද ආයි කාරණාව. සියල්ලම අයිති නැත්තම් ඉතින් ඒවෙන් අපිට දුකක් එන්න බෑනේ. තේනවද? අයිති කියන්නේ මොකද්ද? අයිතිවාසිකම කියන්නේ මොකද්ද? සම්බන්ධය කියන්නේ තණ්හාව. ඒ කියන්නේ ඕගොල්ලෝ ආයි නොකිය මොකද කියන්නේ? සමහර දේවල් වලට කැමති නැහැ කියලා කියන්නේ. මං වචන වෙනස් කරාටම අදහස වෙනස් කරන්නේ නැහැ හොඳේ. ඔයගොල්ලෝ උතර හිතන්න ඕනේ මේකේ. ඊපස්සේ සාමාන්‍යයෙන් හැමෝගේම අදහස් තමයි අපිට කැමති දේවලුත් තියෙනවා මේ ලෝකේ අකමැති දේවලුත් තියෙනවා. අකමැති දේවල් වලින් අපිට දුක එන්නේ නැහැ කියන එක. ඕක තමයි ලොකු මුලාව. පැහැදිලිද? හොඳට මේක තේරුම් ගන්නකෝ. අපි යමු. අපි වටාපතම ගමුකෝ. දැන් මං ඉස්සෙල්ලා කිව්ව සියල්ල අයින් කළා දාන්න. මං අලුතෙන් මේකයි කියන්නේ. මේ වටාපත පෙන්නුවාම බොහෝ දෙනෙක් කියන්න පුළුවන් මේකට අපිට නම් කැමැත්තක් එහෙම ඇති වෙන්නේ නැහැ. අපිට නම් මේක තිබ්බත් එක නැත්නම් හඳුනන ඉතින් අදාළ නැහැ අපිට කියලා. පැහැදිලිද?
මොකද මම මේක ගේන්නේ උපේක්ෂාවේ කැලේ තාම පෙන්න ගන්න ඕනේ හින්දා. කොහොමද මට මේක හිතලා කියන්නකෝ. මගේ ඇස් දෙක තියෙන, මගේ කන් දෙක තියෙන, මගේ නාසය තියෙන, මගේ දිව තියෙන, මගේ ඇඟ තියෙන. ඒ කියන්නේ මගේ හැම තියෙන. මේ ලෝකේ තව ජීවියෙක් ඉන්න පුළුවන්ද බැයිද? මොකද හිතන්නේ? මට සමානම ඇස් දෙකක් තියෙනවා. මට සමාන කන් දෙකක් තියෙනවා. එනේ සර්ව සමයි කියලා මම කියන්නේ. අපි කියන්නේ අර අයිඩෙන්ටිකල් කියලා. සර්ව සමයි. මට මම වගේම කෙනෙක් තව ඉන්නවද නැද්ද? ලෝකේ? ඇයි නිවුන්නු? සර්ව සම නැහැනේ. එතයි මේ ලෝකේ අයිඩෙන්ටිකල් ට්වින්ස්ලා බිහි වෙන්නේ නැහැ. අපි ඔය කියන්නේ සර්ව සමයි කියලා නිකන් බාහිරින් තියෙන වැඩි ප්‍රතිශතයකට. පැහැදිලිද? හරි ඒකෙන් අපිට නිගමනයක් එනවද නැද්ද මේක? අපිට හම්බෙලා තියෙන ඇස අපිටම ආවේනිකයි. අපිට හම්බෙලා තියෙන කන අපිටම ආවේනිකයි. අපිට හම්බෙලා තියෙන නාසය, දිව, ශරීරය අපිටම ආවේනිකයි. හරි. අපිට දෙයක් ගැන හිතන්න පුළුවන් වෙන්නේ ඇසින්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් අහලා දැකලා කතා කරලා අල්ලලා බලලා තියෙනවා නම් ඒ කියන්නේ අපේ හිත ඇතුළට මොන හරි ලැබෙන්නේ දත්තයක් ඇස, කන, නාසය, දිව, ශරීරය හරහා. හරිද? හරි. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන එක අපිටම අනන්‍යයි, ආවේනිකයි. වෙන කාටවත් ඕක ඇත්තේ නැහැ. හරිද? දැන් මම කියන එක හොඳට බලන්න ඕනේ. හරි? හොඳට බලන්න මේක. මෙතන ඉස්සරහා වටාපතක් තියෙන බව මගේ ඇස් දෙක හරහා මගේ හිතට එනවාද නැද්ද? එනවා. මම වචනයක් කියනවා මගේ ඇස් හරහා මගේ හිතට එනවා කියලා. හරි? මේක මෙහෙම තට්ටු කරනකොට, මේක මෙහෙම තට්ටු කරනකොට වටාපතේ සද්දේ මගේ කන හරහා මට එනවද නැද්ද? මේකේ සුවඳ මගේ නාසය හරහා එනවද නැද්ද? මේකේ රස මගේ දිව හරහා එනවද නැද්ද? මේක ඇල්ලුවාම තියෙන ස්පර්ශය මගේ අත හරහා එනවද නැද්ද? එනවනේ. එනවද? මම මෙහෙම එකක් ඇහුවොත් ඕගොල්ලන්ට මේ ලෝකේ තියෙන දෙයක් ගැන 100%ක විස්තරයක් බය නැතුව කරන්න පුළුවන් වෙන්නේ ඒ දේ ගැන මොනවද දන්නව නන්ද? සියල්ල දන්නවා. මොනවද සියල්ල කියලා කියන්නේ? ඈ? සියල්ල කියලා කියන්නේ මොකද්ද? රූප, ශබ්ද ටික, සුවඳ ටික, රස ටික අල්ලපු හැඟීම් ටික. ඔන්න ඔක තමයි සියල්ල කියන්නේ. සරලවම විෂය දැනුමක් ඕනේ නැහැ. මේ ලෝකේ ඕන දෙයක් විස්තර කරන්න පුළුවන්. ඔය තියෙන අත්දැකීම් පහ අපිට තියෙනවනම්. මම මේක ගෙනාවේ මේ සිද්ධිය පෙන්නන්න. මේ ලෝකේ දෙයක් අපිට පරිපූර්ණයෙන් අඳුන ගන්න නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවල සාක්ෂි ටික ඕනේ. හරිද? ඒ කියන්නේ හොඳට තේරුම් ගන්න. අපේ හිත තුල මොනවා හරි දෙයක් සම්බන්ධ අදහස තියෙනවා නම් ඒ අදහස බිහි වෙන්නේ අර තියෙන දේවල් පහ නිසා. දැන් මම කියන්නේ මේකයි. ඔය දත්ත පහ එන්නේ වෙන කෙනෙක්ගේ දේවල් වලින්ද තමන්ගේ දේවල් වලින්ද? තමන්ගේ දෙයකින් අනිත් කෙනෙක්ගේ දෙයක් එන්න පුළුවන්ද බැයිද? එන්න බෑ. හොඳේ. හරි. දැන් බලන්න මේක. අල්ලපු ගෙදර තියෙන වාහනේට අපිට තණ්හාවක් තියනවද නැද්ද? තියෙන්න පුළුවන්. ඒ නෙවෙයි මසාමනේ ගන්න. ඇත්තම නැති එහෙම තියෙන්න බෑ. හරිද? අපි හිතන් ඉන්නේ ඔහොම තමයි. අපිට ඔයාලට කැමැත්තක් නැහැ කියලා. හොඳ පාඩම මේකද? අල්ලපු ගෙදර වාහනයක් තියෙන බව අපිට පේන්නේ අල්ලපු ගෙදර කෙනාගේ ඇස් දෙකෙන්ද අපේ ඇස් දෙකෙන්ද? අපේ ඇස් දෙක කියන්නේ මගේ ඇස් දෙකෙන්. අල්ලපු ගෙදර වාහනේ තියෙන සද්දෙ මට ඇහෙන්නේ යාගේ කන් දෙකෙන්ද මගේ කන් දෙකෙන්ද? මගේ කන් දෙකෙන්. වාහනය සම්බන්ධ සියලු දත්ත එන්නේ මගේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්. එතකොට මම අන්තිමට කිව්වට මේවා මගේ නෙමෙයි කියලා. මේ සියලු වාහන, ද්‍රව්‍ය, වස්තු, පුද්ගල, දේපල මේ සමස්ත ලෝකයම අවසානයේදී මට ඇවිල්ලා තියෙන්නේ මගේම ඇස, කන, නාසය, දිව, ශරීරය හරහාද නැද්ද? එහෙනම් අවසානයේදී මේ කතා කරන සියල්ල මගේම එකක්ද නැද්ද? අන්න හරි. දැන් මං අහන්නේ මගේ නෝන දේවල් ලෝකේ තියෙන්න පුළුවන්ද බැයිද? අන්න හරි. ඔන්නෝ තමයි තණ්හාවේ ගැඹුර. පැහැදිලිද? දුක පටන් ගන්නවා කියන තැනක දන්නවනම් ඔය සමස්තය ආවරණය වෙලා තියෙන්න ඕනේ. මමම තමයි අවුල නම් හැබැයි මෙතන මම කතා කරන කලින් මගේ කමවත් අපි තේරුම් ගන්න බෑ. තේරෙනවද? පැහැදිලි මං කිව්වේ ඒක. තණ්හාව නිර්වචනය සම්පූර්ණ වෙනස් වෙනවද? කැමැති දෙය කියලා ගත්තට ඔය කැමැති කියන වචනය ඇතුලේ තියෙනවා කැමැත්ත, අකමැත්ත, මධ්‍යස්ථ බව ඔක්කොම. මම හිතන්නේ මධ්‍යස්ථ බවයි තණ්හාව හොයාගන්න පුළුවන් දැන්. අපිට මේ තාප්පේ කිසි ගාණක් නැහැ කිව්වට කිසි ගාණක් නෙමේ කියලා ගණ්ඩත් තාප්පේ හම්බෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට මම අහන්නේ බාර ගැනීමකින් තොරව දෙයකට විනිශ්චයක් දෙන්න පුළුවන්ද බැයිද? ඒ කියන්නේ මම කිව්වොත් එහෙම
මං කියනවා මාමි කියලා. හරි? මම වචනයක් කියනකොට දැන් මාමි කියනවා. දැන් පුළුවන් ද ඕගොල්ලන්ට මා කියනකොට මම කියන තැන මාමා කියලා ගන්න? බෑ. මාම් කියනකොට බෑනේ ගන්න. මා මේ කියන ඉවර වෙන්න කලින් බෑනේ ගන්න. ඉවර වෙන්න ඕනේ ගන්න. ඉවර වෙන්න ඕනේ කියනවාද? බාර ගන්න ඕනේ ගන්න ඕන. මම අහන්නේ මේ ලෝකේ අපි කතා බහ කරන දුක නැහැයි කියන තැනුත් බාරගෙන නෙමෙයිද කතා කරන්නේ? බාරගෙන කතා කරන්නේ. එතකොට ඒකයි බුදුහාමුදුරු පෙන්නුවේ ලෝකයා කවදාවත් තණ්හාවෙන් ගැලවෙන්නේ නැහැ කියලා. හොඳට එකක් තේරුම් ගන්න. අපි හිතන් ඉන්නවා ලෝකයේ තුල සමහර තැන්වල තණ්හාව තියෙනවා සමහර තැන්වල තණ්හාව නැහැ කියලා. ඒ අපිට සාපේක්ෂ තණ්හාව. හොඳට බැලුවොත් තියෙනවා එළියෙන් මේ හැමතැනම එකම තණ්හාව එක විදිහටම තියෙනවා. පැහැදිලි? ඇයි ඒ? අවසානයේදී මේ සමස්තයම අපිට හම්බෙන්නේ කොහොමද? ඇස කන නාසය දිව ශරීරය හරහා. ඔය හයෙන් තොර ඔය පහෙන් තොරව අපේ ජීවිතේ යම් තැනක අත්දැකීමක් තියෙනවද? නැහැ. දැන් බලන්න හොඳට රක. මම කිව්වේ කවදාවත් අපි දැකලා නැති අහලා නැති හිතපුනේ දේවල් ගැන තියෙන අදහස මොකක්ද කියලා? අපි කියනව නේද? එහෙම දේවල් ගැන අපි දන්නේ නැහැ කියලා. හොඳට බලන්න හරි. එහෙම දෙයක් ගැන අපි දන්නේ නැහැ කියනවත් එහෙම දෙයක් තියෙන බවට අපි බාර ගන්න ඕනේ. බාරගන්නේ ඇයි? යම් දෙයක් බාරගන්නේ ඒක හොඳ නිසාද නරක නිසාද? යම් දෙයක් බාරගන්නේ හොඳ නිසාද නරක නිසාද? හොඳ නිසා? හොඳ නිසා නම් තමයි ඉතින්. මම ඒ පොඩ්ඩක් සරට ඇහුවේ මොකක්ද නෙවෙයි. අපේ උත්තර තියෙනවා අනිත් පැත්තට. හරිද? අපි ඇත්තටම අපි අපේ ජීවිතේ දේවල් බාරගන්නේ ඒකෙන් අපිට මොන හරි ලැබෙන නිසා. අපි බාර ගැනීම කතා කරන්නේ ඔන්න වගේ එකක්. හැබැයි මම ඉස්සලා කිව්ව නේද අපිට අකමැති දේවල් ලැබෙන එකත් අපි බාර ගන්න තියෙන්නේ. මම කිව්වේ අර තරහවටත් අපි කැමැත්තෙන් ඉන්නේ කියලා. ඇත්තටම මම කියව හරියට හරි. ඒ කියන්නේ අපි යමක් බාරගන්නේ ඒක හොඳ නිසා. ඒක වාසි නිසා. ඒක යහපත් නිසා. ඒකෙන් සතුට වෙන නිසා. ඔකට මොකද්ද කියන්නේ? ඔකට කියන්නේ සාර බවද නිසරු බවද? ඒ කියන්නේ මොන හරි දෙයකින් බාරගන්නේ සැපයක් තියෙන හින්දානේ. සාර බවක් තියෙන හින්දානේ. නිස්සාරයි නම් බාර ගන්න නැහැ. සාර නිසා බාර ගන්නවා. දැන් මේ ලෝකේ අපි කතා කරන සරු නිසරු බවක් තියෙනවා. තේරෙනවද? අපි නිසරුයි කියලා කතා කරන එකත් සරු මට්ටමින් බාර ගන්න ඉවරයි. ඒකයි මං කිව්වේ කැමැත්තේ නැහැ කියලා හිතන එකම සාරයි අපිට. තේරෙනවද? ඒතර ලෝකයේ ඇතුලේ දෙයක් අපිට සාරද නැද්ද? සාරයිනේ. මොකද අපේ දැන් කරන්නේ? වැඩක් නැහැ. ඒ විතර වැඩක් නැහැ. ඒකත් අසාරයි කියලා හිතනකොට එතනම සාරයි. මොකක්ද අසාර? ඒක අසාර. කතා නොකර හිටියා කියලා අහුවෙන්නේ නැහැ නෙමෙයි. පැහැදිලිද? මොකද දන්නවද? නැති බවට වචන නැහැනේ. ඒතකොට කතා නොකර ඉන්නේ එතන නැති බව නිසා. ඒතකොට නැති බව පවතිනවා කියන එකෙන් නැති බව බාරගෙන තියෙන්නේ. ඒතකොට වචන කියන්න ඕනේ නැහැ සාරයි කොහොමද? පැහැදිලි මං කිව්වේ ඒක. ඉතින් මේ වගේ මං පොඩ්ඩක් මතක් කරන්න ඕනේ තණ්හාවේ ගැඹුර. හරිද? තණ්හාව ගැන හිතලා බලන්න ඕකටම උතනම ප්‍රධාන පදනමක් වැටෙනවා හොයන්න ඕනි කියලා මේක. පොඩ්ඩක් හිතුවොත්. ඒකයි මේ ලෝකේ තියෙන දේවල් වලින් අයින් වුණා කියලා බේරෙන්නත් බෑ. ඇයි ඒ? අයින් වෙච්ච දේවල් ඒතකොට හම්බෙනවා. අයින් වෙනවා කියන්නේ අයින් වෙච්ච දේවල් හම්බෙනවා. හම්බෙනවා. තියෙන දේ අයින් කරගමන් අයින් වෙච්ච දේවල් හම්බෙනවා. හරිද? නැති දේවල් වලින් තියෙන දේවල් වලට ගිය ගමන් නැති බව අයින් වෙලා තියෙන බව ආයෙ හම්බෙනවා. ඔන්න ඕකට තමයි කියන්නේ දෙපැත්තට පැන පැන ඉන්නවා කියන එක. අපි ඇත්තටම නිවන් දකින්න කියලා කරන්නේ මොකද්ද? තියෙන බවින් නැති බවට යෑම. හරිද? මම ඔයාලට තව පැත්තකින් පොඩක් පැහැදිලි කරලා දෙන්නම්. එතනින් පොඩක් තේරුම් ගන්න. එතකොට පොඩි තව අර්ථයක් එයි. මේක ගන්නකො. මේකේ තියෙන දුක මොකද්ද මේකද? මොකද ඇති බව තියෙන දුක? මේ තියෙන බව දුක මොකද්ද? අන්න හරි කැඩුනොත් බිඳිනවා. කැඩෙනවා බිඳිනවා නේ. හරි. තව නැති. ඈ? ඉස්තර නැහැ කියන්නේ මොන වගේ අර්ථයක්ද? සදාකාලික ඒ කියන්නේ දිරලා කුඩු වෙලා බිඳලා යන එක. තව? නිත්‍ය භාණ්ඩය. මොකද? අනිත්‍ය භාණ්ඩය. අනිත්‍ය කියලා මම කියන්නේ මොනවද? ඒ කියන්නේ මේ කැඩලා බිඳනවා කියන්නේ. ඒකනේ හැමෝම එකම ටික තමයි කියන්නේ වචන වලින් වෙනස් කරලා. ඔය තමයි මේකේ මොකද ප්‍රශ්නේ ඉතින්? ප්‍රශ්න නැහැ කියලා නම් කියන්න එපා දැන් ඈ. දුකෙන් නිදහස් වෙන්න ආවේ අන්තිම ප්‍රශ්න නැහැ. මොකද හඳුනගන්නේ ප්‍රශ්නේ?
අවශ්‍ය කරන බව. මොකද ඒ ප්‍රශ්නේ? ඔව් ප්‍රයෝජනයක් කියන එකේ තියෙන ප්‍රශ්නයක්ද ප්‍රශ්නේ නිදහස වීමද? දැන් අපි කතා කරන්නේ දුක ඈ. මං අහන්නේ මේක නිසා එන දුක මොකද්ද කියලා. කියන්නකෝ. මොකද්ද මේක නිසා එන දුක? ඒක කිව්ව එක නම් හරියට හරි ඈ. අපිට මේක තිබ්බේ නැත්තම් කියන සතුට තමයි අපි මේ නිවන් කියලා හිතන් ඉන්නේ. හැබැයි මං ටිකට කලින් කිව්වා ඒක. නැති බව කියන්නේ තියෙන බව කියලා. කියන්නේ ඕගොල්ලෝ ඔක අවුරුදු 500ක් හරි කල්පනා කරන්නකෝ. හරිද? මුළු ජීවිතේම කල්පනා කරන්න ඕගොල්ලන්ට දුකක් කියන්න බෑ මේක. ඕගොල්ලෝ කියන දුක එන්නේ කොහොමද දන්නවද? මං අහන්නේ මේකයි ඊටාම සරල ප්‍රශ්නයක්. අනාගතයේ මේකෙන් ලැබෙන දුකක් නිසා දැන් අඬනවා නම් දැන් විඳවනවා නම් එයා ප්‍රകൃතිද විකෘතිද? විකෘති. මම කිව්වේ නෑ. විකෘති කියනට අකුරු තුනක් තියෙනවා ලස්සන. අනාගතේ ගැන කල්පනා කරලා දුක් වෙන්නේ පිස්සු. හරිද? අතීතේ ඉවර වෙච්ච දුකක් දිහා කල්පනා කරනවා කියන්නේ ඊට වඩා පිස්සු. දැන් ඕගොල්ලෝ කියපු මේකෙන් එන සියලු දුක අයිති වෙන්නේ මේ මොහොතටද අනාගතේටද අතීතේටද? මේ මොහොතට කැඩෙන විදින එක. කැඩෙන විදින එක අදාළ වෙන්නේ අතීතයට සහ අනාගතයට. ඒ හින්දා මම ඉතින් 아무තෙන් කියන්නේ නැහැ ඔයගොල්ලෝ කවුද කියලා. ප්‍රධාන ඕකේ ගැටලු කීපයක් තියෙනවා. මේ අගේට තියෙන පීරිසිය දිහා දැකලා අපි කැඩිච්ච පීරිසිය ගැන හිතලා ඒක මේකට වෙයි කියලා හිතනවා කියන්නේ සෑහෙන ආයාසයක්. පැහැදිලිද? අපිට ඔය ආයාසය තේරෙන්නේ නැහැ. මොකද අපි හිතන්නේ උක කරන්නේ. අපිට හිතන්නේ නෑ මේක ආයාසයක් නෑ මේක තමයි දුක කියලා. ප්‍රශ්නේ මොකක්ද දන්නවද? මෙන්න මේකත් එක්ක පොඩ්ඩක් හිතන්නකෝ. මේකට කියන්නේ මොකක් කියලාද? මේකට කියන්නේ මොකද? පීරිසිය. හරි? මම මේක කැඩුවා දැන් ඈ. කැලේ දෙකක් තියෙනවා දැන්. මේකට කියන්නේ මොකද්ද? අන්න හරි. අපි සාමාන්‍යයෙන් කියන්නේ පීරිසිය කැලේ දෙකට කැඩුණා කියලා. මෙතන තියෙන පීරිසිය කැලේ දෙකට කැඩිච්ච එකක්ද? කැඩිච්ච පීරිසියක්ද? පීරිසිය කැඩිලා? පීරිසියක් කැඩෙන්න පුළුවන්ද? ඔයකොට කියන්නේ කැඩිච්ච පීරිසියක් කියලා. පීරිසිය සහ කැඩිච්ච පීරිසිය කියන්නේ දෙකක්. වෙන්නේ නැහැ. එතකොට අපි දැන් පීරිසිය කැමැත්තට නැහැ. පීරිසිය අනිච්චයි දුක්ඛයි කියලා බලන්නේ මොනවද ඔය? මේක අහුවෙලාවත් නැහැ බලන්න. ඈ? වැරදිලා නේ නං ඉතින්. ඒකනේ මේ පොඩ්ඩ හරි ගසන්න බලන්න. කැඩිච්ච පීරිසියකට පීරිසියක් ගන්න. එතනම පිස්සුනේ ඉතින්. දැන් මේ තියෙන්නේ මෙතන කැඩිලා තියෙන්නේ අපි හිතනවා පීරිසිය කැඩුනලු. මෙතන ඇත්තටම දුක එන්න ඕනේ මේ තිබිච්ච පීරිසිය කැඩිච්ච එකද මේ කැඩිච්ච කියන තැනින්ද? කැඩුණා නම් මේ කැඩිච්ච පීරිසියන් ඇස් දෙක ඉස්සරහා තියෙන්නේ අපි කල්පනා කරලා වැඩක් වෙනවද හොඳට තිබ්බ පීරිසිය කැඩිච්ච නිසායි දුක කියලා. අදහස නෙමෙයි මෙතන හොඳට බලන්න අපි හැමතිස්සෙම ප්‍රධාන දුකෙන් පයින්නවා අපිට. ප්‍රශ්නේ පටන් ගන්න මෙන්න පේන තැනින් මේක. අපි කල්පනා කරන්නේ කලින් ඒවැ. එතකොට මේ කෑල්ල අපි අතවත් තියන්නේ නැහැ නේ. ඕක තමයි උපේක්ෂාවට අතවත් තියන්නේ නැහැ කියන්නේ අපි. හොයලා බලන්න බුදුහාමුදුරු කියන්නේ මොකද්ද වඩා භයානක කියලා. කැමැත්තද අකමැත්තද? කැමැත්ත හෝ අකමැත්ත නොවන තැනද? උපේක්ෂාව මහා සාවද්දය ඒක. තේරෙනවද? හැබැයි අපි අල්ලන්නේ නැද්ද ඒක? උතර තමයි සංකාර කියන එක බව තියෙන්නේ. තේන සංකාර දුක හම්බෙන්න ඕනේ උතනින්. අපි මේ සංකාරය කියලා අල්ලගන්නේ වෙන එකක්. තේරෙනවද? මම කියුවේ පැහැදිලිද නැහැ. පීරිසිය නිසා එන දුක මොකක්ද කියලා අහුවාම අපි කල්පනා කරන්නේ මොකද්ද? කැඩෙනවා, බිඳෙනවා, වසඟේ නැහැ, ස්ථිර නැහැ, දුසුද්ධාස්ත්‍රක මේවා නිකන් මේ මොන හරි වස්තුවක් විතරයි. මේ අපි සංඥාවකින් පටලවාගෙන මොන හරි කියනවා. ඔය ඔක්කොම හිතන්න මේක පේන්න ඕනේ නැද්ද? ඒතර පෙනීම නිසා නම් මේ ප්‍රශ්නේ පටන් ගන්නෙ. අපි පෙනීමට බෙහෙත් කරන්නේ නැතුව පේන දේ අමතක කරලා ඒ හරහා ගියපු සිතුවිල්ලකින් නම් හිතන්නේ මේක ගැන. ඒ හිතන්නේ මේක ගැනද පෙනීම ගැනද? පෙනීම ගැන. ඉතින් ඒව ටික දැන්ටමත් ඉවරනේ. නැද්ද? අදාළම නැහැ නේද? මොකද ඉතින් පුරාණේ කකා ඉන්නේ? නෑ. සාරත්වය කියන්නේ මොකද්ද? සාරත්වය කියන්නේ වර්තමානය තුල ජීවත් වෙන එකද අතීතය අනාගතය කකා ඉන්න එකද? ලෝකයාට සාරත්වය. අතීත අනාගත කකා ඉන්න එක. පැහැදිලි. ඉතින් මෙතන හොඳට තේරුම් ගන්න ඕගොල්ලෝ අර උපේක්ෂාව කියන පොඩ්ඩක් තේරුම් ගත්තා නම් අපිට මේ දර්ශන තලයට එළඹෙනකොටම හමු වෙන්නේ දුක. ඇස් දෙක අරනවා කියන දුක.
පැහැදිලිද? ඒ අර්ථයෙන් බැලුවා නම් මෙන්න මේක දැන් තේරෙයි. අපිට හිතනවා මෙන්න මේ ෆෑන් එක කරගෙන සද්දේට අපිට මේ තණ්හාවක් නැහැ කියලා. මෙතන තණ්හාව කිඳා බහැලා තියෙන්නේ අපිට ප්‍රමුඛ වෙන්නේ නැහැ. මම ඕන තේරුම් ගන්න උදාහරණයක් කියනවා. එයා හිතන්නේ මෙතන එකපාරට අපි මේ ශාලාවට එනකොට සම්පූර්ණයෙන්ම ආලෝකමත් වෙලා තිබ්බේ කියලා. දැන් මේක සම්පූර්ණ ආලෝකය යන්නේ වටේ තියෙන්නේ. එක ක්ෂණිකව හරිද? මෙහෙම කරනකොට මේ සමස්ත වටපිටාවම කළුවර වෙනවා. ඕගොල්ලෝ මේ කතා කරන එක එක ක්ෂණික අමතක වෙලා මේ කළුවර වෙච්ච එකට හිත යවන එකක් නැද්ද? මම අහන්නේ ඒකට වඩා අල්ලන් ඉඳලා තියෙන කතා කරන එකද වටේද? තේරෙනවද මම කියන්නේ? ඒකයි මෙතන ප්‍රශ්නේ විවාදේ. මෙතන තණ්හාව අපි අල්ලන් ඉන්න තැනවත් අපිට තේරෙන්නේ නැහැ. පැහැදිලිද? තේරෙන්නේ නැහැ කියනවද? දන්නවද නොදන්නවද? නොදන්නේ ඔන්න හින්දායි දුකේ. පැහැදිලිද? ඒකයි ඔය ගැටලුව. ඒ නිසා ඉතින් කට්ටිය හොයලා බලන්න තව. හරිද? හොයලා බලන්න ඉතින් මම අර කිව්ව එක ආයි තහවුරු වෙනවනේ. බැස්සකට හරි පන්සලකට ආවොත් විතරයි කතා කරන්නවත් හම්බෙන්නේ. හරිද? ඉතින් එහෙම කතා කළත් ඊටාම ඉක්මනට යන්න හදිසි ගමන් වල ඉඳන් ඉන්නේ ඒත් බෑනේ. විවේකයක් හදාගන්න කියලා කියන්නේ ඒකයි සත්පුරුෂයෝ. මොකද විවේකයක් හදාගත්තේ නැත්නම් ගෙදර තියෙන ප්‍රශ්න ඇවිල්ලා පන්සලේ කතා කරගෙන ඉන්න වෙන්නේ. ඒවා කවදාවත් බේරන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයිනේ. මම කතා කරේ දැන් ඒ සියලු ප්‍රශ්න ගැලවෙන්න තියෙන මූල ප්‍රශ්න ගැන. ඒකයි සියලු ලෝකයේ තියෙන සියලු විෂයන් ඉගෙන ගන්න ඕනේ සත්‍ය අවබෝධ කරගන්න. සත්‍ය අවබෝධ වුණා නම් සියලු විෂයන් ටික ලෙහෙනවා. පැහැදිලිද? ඉතින් ඒකට මම පොඩි ආරම්භයක් විතරයි දුන්නේ. වටපිටාව හදාගෙන ඉමු පිටිස. ඉතින් මේකේ හිතන්න කියන එක තමයි මම මතක් කරන් තියෙන්නේ. තව හොයන්න. පැහැදිලිද? හොයන එක නතර ගන්න එපා. මොකද ජීවිතයක් ලැබෙන්නේ මිනිස්සෙක් වෙලා සත්‍ය අවබෝධ කරගෙන නිවෙන්න. නැතුව ආයිපත් වෙන්න නෙමෙයි. අපේ හැම කෙනාගේම ජීවිත මැරිලා යන නිසා නිවිලා යනවා වගේ තමයි තේරෙන්නේ. හැබැයි නිවෙනකොටම නිපදටපත් වෙනවා. ඒපත් වෙන්නේ තුන් බෑ ගියාගෙන. බව් බව් ගියාගෙන ඥාව් ඥාව් ගාගෙන තමයි බොහෝ දුරට. ඒ ඉතින් අපේ ජීවිතේ කරලා තියෙන වගේ වැඩේ. තේන. ඉතින් අමනුෂකම් ටික අයින් වෙන විදිහට මනුෂකම හදාගන්න. කවුරුත් ගෙනගන් ඉන්න එපා දානමාන සිල් ගුණ දම් පුරන්න. ස්වාමීන් වහන්සේලා තමන් ඉන්න පළාතේ නැත්තම් ලෝකයෙන් අයින් වෙලා ගියත් අතුරු දහන් වුණත් තමන්ට ලොකු හයියක් තියෙන කොන්ද කෙලින් තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. යහපතට හික්මෙන්න. පැහැදිලි? ඒක කරේ නැත්තම් මට කියන්න තියෙන්නේ ඉතින් මේ කොළ කෑල්ල වගේ නමක් කවදා හරි දවසක අපේ අතර හරි එයි අපි ජීවිතවල හිටියොත් ඒත් ඉතින් මම දන්නේ නැහනේ නම් කවුද කියලා. ඒවට දාගන්න එපා කියන එක මම මතක ගන්න ඉතින් පුණ්‍යානුමෝදනා අරගෙන මේ පින් අනුමෝදන් වෙන ප්‍රාර්ථනා තියෙනවා නම් ඒවා කරුණාකරලා අයින් කරලා ජීවත් වෙලා ඉන්න මොහොතේ කුසලයේ පූර්ණේ කරගෙන නිවල යන්න කටයුත්ත කරගන්න කියලා මතක ගන්න තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි කතා කරපු සියලුම පරයායන් සියලු දෙනාට ධර්මාවබෝධය පිණිස නුවණැස පැහැදීම පිණිසම උපනිෂේ සම්පතක් වේවා කියලා ආශිර්වාද කරනවා. නම් සීපත් කරන්න නැදා පින්වත්නි සමස්ත ලෝකවාසී සියලුම සත්වෝ අපිට යම් දවසක කිරිපෝල හදපු අම්මලා තාත්තලා තමයි. පැහැදිලිද? අද මේ මොහොතේ පාරේ යනකොට හම්බෙන බැල්ලිය පවා අපිට යම් දවසක කිරි දීලා තිනවා ඊටාම ආදරේ. අපි සමහරවිට ගහලා පන්නන සර්පයා පවා අපිව තුරුලේ තියාගෙන හදපු කට්ටිය. ඉතින් ඒ නිසා අපි හැමෝටම ආදරේ සෙනස ගෞරවය දක්වන්න ඕනේ නොඅඩුවම. ඒක තමයි මනුස්සකම කියන්නේ. ඉතින් මනුස්සකම් ටික හදාගන්න හැම මොහොතෙම හිතේ පිනක් තබා ගත්තොත් අමුතුවෙන් අනුමෝදන් කරන්න ඕනේ නැහැ. මොකද Taman වටේ ඉන්න හැමෝම ඒකට අනුමෝදන් වෙනවා. පැහැදිලිද? ලොකුම දේ මොකද්ද? පින් අනුමෝදන් කර කර ඉන්න එකද වටපිටාව ඉන්න මිනිසුන්ට ඒ තියෙන සතුට දැනෙන්න තමන්ගේ ජීවිතය හදාගන්න එකද? කියෝ කියනට වඩා දැනෙන දේ තමයි වඩාම ප්‍රබල, වඩාම සාර්ථක. ඉතින් ඒ බවටපත් වෙන්න. පැහැදිලිද? හොඳයි එහෙනම් මම පුණ්‍යානුමෝදනාව කරන්නම්. අපි සියලු දෙනාටම පොදුවේ පුණ්‍යානුමෝදනා කරලා පැන් වඩන කටයුත්තක් කරලා අපි හමාර කරමු. හොඳයි එහෙනම් පින්වන්දි සියලු දෙනාම සිහිපත් කර ගන්න ඕනේ. තථාගතයන් වහන්සේලා ලෝකත්‍රේ පහළ වෙච්ච කාලයක මහා සංඝරත්නය වැඩ වාසය කරන කාලයක ධර්ම ධාතුව ජීවමාන වෙන කාලයක උත්කෘෂ්ඨ මහා සංඝරත්නය අරමුණු කරගෙන බුදු පියාණන් වහන්සේලා වරක්ම සියලුම මහරහතුන් වහන්සේලා අරමුණු කරගෙන තුන් කාලයේ වැඩ වාසය කරන්නා වූ මේ මොහොතේ වැඩ පහළ වෙලා ඉන්න අනාගතයේ ශාසනය බබළුවන්ට පහළ වෙන සමස්ත මහා සංඝරත්නය අනන්ත පරිමාණ මහා ගුණස්කන්ධය සිහිපත් කරගෙන ඊටාම කල්යාණ මිත්‍රත්වයෙන් චිත්ත ප්‍රීතියෙන් යුක්තව තමන් ඊටාම දුක්ඛිතව මහන්සියෙන් සාධාරණව හරියම් බරගත් ධනය බැහැයි නැතයි කියන වචනේ අතෑරලා උපරිමයෙන්ම දානයක් දෙනවා කියන අර්ථයෙන් නිර්ලෝභීව නිර්දේශව නිර්මෝහීව තමන් ඊටාම ආදරයෙන් ගෞරවයෙන් පිරිසුදුව පවිත්‍රව දෝතින් පිළියෙල කරගෙන සම්බුද්ධ පූජා ආදිය පවත්වලා බුදු පියාණන් වහන්සේලාට තථාගතයන් වහන්සේලාට වන්දනාමාන කරලා බුද්ධ පූජා පවත්වලා ඒ අවශේෂ දාණය මහා සංඝරත්නය විශේෂ කැප කරලා පූජා කරලා ඒ වගේම උපාසක උපාසිකාවන් විශේෂ අවශේෂ දාණය සකස් කරලා පිළියෙල කරලා පූජා කරලා මේ මොහොතේ සියලු දෙනාම මහානීය පුණ්‍ය කුසල ශක්තියක් ළඟා කරගෙන තියෙන මොහොත ඒ නිසා සියලු දෙනාම සිහිපත් කරගන්න. ඒ සියලුම දානයන් අතරින් ඒ සියලුම දානමානීය ආකාරයෙන් පවත්වලා අවසානයේ ධර්මානුශාසනාවන්ට සවන් දීලා සියලු දෙනාම ධර්ම සාකච්ඡාවට සහසම්බන්ධ වෙලා තමන්ගේ තියෙන යම් හෝ අඩුපාඩුවක් තේරුම් ගත්තා නම් පොඩි හෝ අඩුපාඩුවක් හදා ගන්නවා කියලා අදිෂ්ඨානයක් හො ගත්තා නම් ඒකමයි වියුත්තේ මේකේ. ඒ නිසා සියලු දාන අභිවන ධර්ම දානමය පුණ්‍ය කර්මය මේ ආකාරයෙන් සිදු කරගන්නට යෙදුණා. මේ මොහොතේ සිහිපත් කරගන්නට මේ නම් සිහිපත් කරපු සියලු දෙනා ප්‍රදාන සමස්ත ලෝකවාසී සියලුම සත්වයන්ට මේ අනන්ත පරිමාණ මහානීය පුණ්‍ය කුසල ශේෂ්ත්‍රය විහි දේවා පිටේවා පිහිට ආවා ගලා ආවා. එයත්ෝ දුක්ඛිත ස්ථානවල ඉන්නවනම්
සැපවත් ස්ථානයේ හිත පහළවක් කරගනිත්වා කල්යාණ මිත්‍රන්ගේ ආශ්‍රය ලැබෙත්වා සද්ධර්ම ශ්‍රවණය කරත්වා බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවිසන සීපෙමිනව දාල අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියෙන් පිරිණීම පිණිසම මේ මහානීය පුණ්‍ය කුසල ශේෂ්ඨය ඒ ඇත්තෝ සාදුකාර දෙමින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා හැමෝටම පින් අනුමෝදන් කරගන්න. ඒ වගේම පින්වන්ත යම් තාක් පිරිසක් නමින් ජන්මාන්තර ගත වෙන්න දෙදලා සුගතියත් බැවවල බ්‍රහ්මත් බැවවල දේවත් බැවවල සුගතියත් බැවවල ඉන්නවනම් ඒ හැමෝම සිහිපත් කරගෙන ඒ ඇත්තන්ටත් මේ පින මහානීය මහත්ඵල මහානිසංස ලෙසම විහි දේවා පැතිරේවා පිහිටාවා ඒ ඇත්තෝ සාදුකාර දෙමින් මේ මහානීය පුණ්‍ය කුසල ශක්තිය අනුමෝදන් වෙත්වා දුක්ඛිතව ඉන්නවනම් සැපවත් වෙත්වා සැපවත් ඉන්නවනම් ඒ සැපේ වඩා අභිවෘද්ධියටපත් වෙත්වා කල්යාණ මිත්‍රන්ගේ ආශීර්වාද ලැබෙත්වා සද්ධර්ම ශ්‍රවණය කරත්වා තථාගතයන් වහන්සේලාගේ බුද්ධානුශාසනාව දැක බලාගෙන හිත පහදවාගෙන ප්‍රඥා සමුදුන් පමුණවාගෙන ඒ සියලුම සත්පුරුෂයන් වහන්සේලාත් මේ ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම අජරාමර සංඛ්‍යාත නිවනින්ම පිරිනීමට මේ මහානීය පුණ්‍යක් ශේෂ්ත්‍රය සාදුකාර දෙමින් නැවත නැවතත් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා හැමෝටම පින් අනුමෝදන් කරගන්න. ඒ වගේම පින් ඊටාම විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ මේ ලෝකයේ තුල අපි සියලු දෙනාට උදව් පදව් කරන දන්න නොදන්න බොහෝ පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටම නම් මතක් නොන සියලු දෙනාම සිහිපත් කරගෙන අපි කරගන්න දෙනවා මේ අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ශක්තිය හැමෝම අනුමෝදන් වෙලා ඒ ඇත්තන්ට රැඳී වෙන දී එන්න තිබෙනා වූ අනින කොළින බන්ධන බාධක කල්දු බදු රෝගාබාධ හදිගුණියම් ආදී යම් තාක් අභව්‍යගාමී වඩ පිටාවක් තිනවා නම් ඒ සමස්තම සාදූරින් පුත වෙත්වා කායික මානසික සෝපත් භාවයේ සපවත් භාවයේ නිදුක් රෝගී භාවය වඩා වර්ධනය වෙත්වා චිත්ත ප්‍රීතිය කායික ප්‍රීතිය කායික සහැල්ලුව චිත්ත සහැල්ලුව ලැබෙත්වා බඩ පරිසරයේ සහැල්ලුව වඩපත් වෙත්වා සද්ධර්ම ශ්‍රවණය කිරීමට නිරන්තරයෙන්ම තමන්ගේ දෙසවන යොමු වෙත්වා දාන සීල භාවනා පත්තිපත්ත අනුමෝදනා වෙය්‍යාවච්චපචායන ආදී දස පුණ්‍ය ක්‍රියාවල දස කුසලයේ වඩා වර්ධනය කර ගැනීමට නිරන්තරයෙන් කාය බලය පරිවාර බලය ධන බලය ශක්තිය වඩා වර්ධනය වෙත්වා ඒ සියලු දෙනාටමත් මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ජීවත් වෙන කාලේ ප්‍රඥාව අවදි කරගෙන සියලු දුකින් අත මිදීම පිණිස පවත්නා වූ මේ ධර්ම ධාතුව අවබෝධ කරගෙන වහවහම සසර දුකින් අත මිදීම පිණිස මේ මහානීය පුණ්‍ය කුසල ශේෂ්ත්‍රය ඒ සියලු දෙනාටම උත්කෘෂ්ඨ කුසල ශේෂ්ත්‍රයක් බවටම පත් වෙත්වා කියලා සාදු කියලා හැමෝටම චිත්ත ප්‍රීතියෙන් පින් අනුමෝදන් කරගන්න. ඒ වගේම පින්වන්දි සිහිපත් කරගන්න ඕනේ ඔය සියලු දෙනාටමත් බොහෝ රාජකාරී මැද ඒ සියලු දේම අතපසු කරගෙන ඒ සියලු දේටම වඩා මෙතනට වටිනාකමක් හිතර දීලා බුදු පියාණන් වහන්සේව බලන්න යනවා කියන අර්ථයෙන් මහා සංඝරත්නය බලන්න යනවා කියන අර්ථයෙන් ධර්ම රත්නය බලන්න යනවා කියන අර්ථයෙන් හිත පහදවාගෙන ඇවිල්ලා කරගන්න යදුණු අනන්ත පරිමාණ පුණ්‍ය කුසල ශක්තිය බලමහිමේ වචන පද වලින් කියන්න නිම කරන්න බැරි තරම් අසංකේයයි අපමේයයි මට්ටමේ මේ මහා පින දිවෙනවා. ඒ නිසා මේ අනන්ත පරිමාණ පුණ්‍ය කුසල ශේෂ්ත්‍රයේ බලමහිමේ ඔබ සියලු දෙනාටම අනුමෝදන් වෙත්වා කේසාන්තයේ පටන් පාදාන්තයේ දක්වා රැඳී වෙන දීෙන්ට තිබෙන්නා වූ රැඳී වෙලදී තිබෙන්නා වූ අනින කොඩින බන්ධන බාධක කලතුරු බාධක රෝගාබාධ හදිහුණියම් අපළු වද්‍රවාදී සමස්තෙම ගසාදූරින් පුත වෙත්වා කායික මානසික සෝපත් භාවයේ සපවත් භාවයේ නිදුක් රෝගී භාවය වඩා වර්ධනය වෙත්වා කායික සහැල්ලුව මානසික සහැල්ලුව චිත්ත ප්‍රීතිය චිත්ත සහැල්ලුව වඩා වර්ධනය වෙත්වා සියලු දෙනාටම මනුස්සත්වයක් ලැබිච්ච මොහොතේ කියන දෙයක් තේරුම් ගන්න හැකියාව ශක්තිය ධෛර්යය තියෙන මොහොතේ අඩුපාඩුවක් නැතුව ජීවත් වෙලා ඒ ජීවිතයේ සැහැල්ලුවෙන් පවත්වා ගන්න පුළුවන් මොහොතේ ධර්ම ධාතුව ජීවමාන කාලයක මහා සංඝරත්නයේ වැඩ වාසය කරන කාලයක ධර්මාබෝධය කරන්න පුළුවන් කාලයක මේ අවස්ථාව ලැබිලා තියෙන නිසා ඒ අවස්ථාවට පයින් ගහ ගන්න නැතුව ලැබිච්ච මොහොතේ උපරිම ශක්තිය ධෛර්යය යොදවලා ධර්මය අවබෝධය කිරීම පිණිසම ජීවිතය යහපතට හික්මවා ගැනීම පිණිසම කටයුතු කිරීම සඳහා මේ අනන්ත පරිමාණ පුණ්‍ය ශේෂයෙන් නැගුණා වූ පුණ්‍ය ශක්තිය බලය ඔබ සියලු දෙනාටම උත්කෘෂ්ඨ බලයක් ජවයක් ශක්තියක් බවට පත් වෙත්වා ආයුෂ වර්ණ සබ්බල ප්‍රඥාවෙන් වඩා වර්ධනය වෙත්වා ප්‍රඥා සමුදුන් පමුණවාගෙන කායික සැහැල්ලුව මානසික සැහැල්ලුව වඩා වර්ධනය කරගෙන මේ ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ජීවමාන වන කාලේ ඒකාලෝකන කාලේ බුදු පියාණන් වහන්සේලාගේ ධර්ම ධාතු ජීවමාන කාලේ මහා සංඝරත්නයේ කල්යාණ මිත්‍රත්වයේ ලැබෙන කාලේ මේ ලැබිච්ච මනුසත් බැවින් උත්කෘෂ්ඨ මනුස්සෙක් වෙලා වහවහම දුකින් ඈතරව ලබන අමෘත මහා නිර්වාණ ධාතුවෙන් පිරිනීම පිණිසම මේ කරගන්න දෙනවා වූ දාන සීල භාවනා පත්තිපත් අනුමෝදනා දෙයවචපචානාදී ප්‍රදාන මහා සංඝරත්නයේ කෙරෙහි හිතනමාගෙන සාදුකාරයක් හෝ පැවැත්වුවා නම් ඒ සියලුම දෙයින් නැගුණා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ශක්තිය ඔබ සියලු දෙනාටම මහා කුසල ශේෂ්ත්‍රයක් බවට පත් වෙත්වා පාරමිතා බලයක් බවට පත් වෙත්වා උපනිෂද සම්පතක් බවට පත් වෙත්වා නිවනින් නිවීම පිණිසම උත්කෘෂ්ඨ පාරමිතාවක් බවට පත් වෙත්වා කියලා සාදු කියලා හැමෝම පින් අනුමෝදන් වෙන්න. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ ඉච්ඡිතං පච්චිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසීයතා ධම්මමේගේ පවසන්තේ සබ්බේ හොන්තු වනාසවා යත්ත පච්චිමකා සත්තා සෝතාපන්නා භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සෝපත් වේවා නිවන් පුණ්‍යතා මගල නිවන් පුණ්‍යතා සෝපත් සෝපත් දස බල සේලප්පගවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගීයා නිර්වාණය නම් වූ මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ශ්‍රී මුක බුද්ධ වචන ගංගාව
සකල ලෝකවාසී සියලුම සත්වයන්ගේ මහා දුක් කඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාබසිනා සේක්වා.